හොඳයි නම් සිළු දෙනාටම තෙරුවන් සරණයි. එවන අද සෙන්සුරාදා දවසේ පවත්වන භාවනාත්මක ධර්ම දේශනාවට සූදානම් වෙන්නේ. එවනම් අපි වැඩසටහන ආරම්භයට පෙර සිළු දෙනාම තිසරණ සහිත පංචශීලයේ සිළු දෙනාම අපි ආරම්භ ගාථා සජ්ජායනා කරමින් ඒ වැඩසටහන ආරම්භ කරමු. මාත් එක්ක එකටම ගාථා කියලා වැඩසටහන පටන්. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ මග්ගාති සාඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ වේපසිකෝ උපනයිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහේති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආවුනේයෝ පාවුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්කෙත්තං ලෝකස්සාති සම්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං ආරබත නිකමත යුජ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං වකුඤ්ජරෝ යෝයිමස්මින් ධම්ම විනයේ අපමත්තෝ යස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං තරිස්සති සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං නිරාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං වදන්තා නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සන්දා බුදු සම්පන්න වාසනාවන්ත පින්වතුනි පින්වතියනි අද මේ පින්වතුන් සූදානම් වෙන්නේ අපි සෙනසුරාදා පවත්වන භාවනාත්මක ධර්ම දේශනා මාලාවට සම්බන්ධ වෙන්න. එවනම් මේ වැඩසටහනේ අපි මේ වෙනකොට දේශනා තුනක් පවත්වලා තියෙනවා. පළවෙනි දේශනාවේ අපි කතා කරේ ශ්‍රද්ධාව ගැන. ඒ වගේම දෙවෙනි දේශනාවේ අපි කතා කරා සීලය ගැන. ඒ වගේම තුන්වෙනි දේශනාව අපි කතා කරා හිතේ කෙලෙස් ගැන. එහෙනම් මේ දේශනා තුන මේ වෙනකොට ඔයත් අහලා ඇති. අහලා නැත්නම් අන්තර්ජාලයේ තියෙනවා. ඒ තුන අහලා ඒ කරුණු කාරණා හිතේ තියාගෙන ඉදිරියට ගමන් කරන්න ඕනේ. එහෙනම් පින්නතුනේ අද අපි කතා කරන්නේ අතලම සමාධිය ගැන. මේ සමාධිය
සහ ධානය ගැන තමයි අද අපි කතා කරන්නේ. පොඩි වෙලාවක් තිබුණොත් අපි භාවනාවකුත් කරමු. ඉතින් කොහොමද විදුලි බලයත් ටික වෙලාවකින් යන හිතේවි. එතකොට මේ ආලෝක තත්ත්වය අඩු වෙලා යයි. නමුත් අපි කියන දේ ඇත්තන්ට ඇහෙයි. ඉතින් අපි තියෙන පහසුකම් යටතේ මේ පරිසරය යටතේ අපි පුළුවන් විදියට කරගෙන යමු. දෙපින්නතුනේ අපි පෞද්ගලික කාලේ කතා කරපු භාවනා ධර්ම දේශනා දෙක ගැන තුන ගැන මම පොඩ්ඩක් කෙටියෙන් කතා කරනවා. පළවෙනි දේශනාවෙන් ඇත්තන්ට මම පෙන්වන්නේ ශ්‍රද්ධාව ගැන. ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියන කාරණා පෙන්වනවා. බුද්ධේ අවිච්ඡ ප්‍රසාදය, ධම්මේ අවිච්ඡ ප්‍රසාදය, සංඝේ අවිච්ඡ ප්‍රසාදය කියන මෙන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ඒ වගේම සංඝයාගේ ගුණ දැනගෙන දැකගෙන ඒකට පැහැදෙන. කොහොමද ඒක කරන්නේ කියලා අපි ඔයයන්ට පෙන්වනවා. භාග්‍යතුන් වහන්සේගේ බුදු ගුණයක් අපි තුලින් දකින්න ඕනේ. ධර්මයේ තුලින් දකින්න. කොහොමද ඒක දකින්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ධර්මය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඉතින් මේ ලෝකයේ දුකයි කියන ධර්මය අපි ඇහුවාම දුක්ඛාරය සත්‍ය. මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව මේ අපි හැම කෙනාටම පොදුයි. අපි හැම කෙනාටම මේ සංසාරේ ඉපදි මෙරි යන්න වෙනවා කියන කාරණාව ඇත්තක් බව Taman හොඳාකාරව තමන්ට තේරෙනවා. මේක තමයි යථාර්ථය. ඒ භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා සර්වඥතා ඥානයෙන් යුක්ත අවබෝධ කරගෙන සර්වඥතා ඥාණයෙන් අවබෝධ කරන ලෝක සත්‍යයට දේශනා කරන්නේ ඔන්න ඔය ඇත්ත යථාර්ථය සත්‍ය. අනිත ඔක්කොම බොරුනේ තියෙන්නේ. චතුරාර්ය සත්‍ය තමයි සත්‍ය තියෙන. අනිත ඔක්කොම මුසාවක්. ඉතින් එන්නේ සත්‍ය අවබෝධ කරන්න තමන්ට තේරෙන්න ඇත්ත නේනම් මේ ලෝකේ අතහැරලා ලෝකෝත්තර නිර්වාණයට යන එකම තමයි හොඳ කියලා තමන්ගේ හිතට යම්කිසි විදියකට අදහසක් පහළ වෙනවා. ඒක එන්න දියුණු වෙනවා. අන්න ඒක තමයි ලෝකේ අතහැරලා ලෝකෝත්තර නිර්වාණයට යන්න තමන්ගේ චිත්තසංතානය තුළ පළපදියන්ගෙන සිටුවේ. ඒක තමයි ශ්‍රද්ධා බීජය කියන්නේ. මොකේද ශ්‍රද්ධාව ඇති වෙන්නේ? ලෝකේ අතහරින් ශ්‍රද්ධාව ඇති වෙනවා. ලෝකෝත්තර නිර්වාණය ලබන්න ශ්‍රද්ධාව ඇති වෙනවා. ඒතකොට මේ දේශනා කරේ කවුද? ඒ උතුම් වූ භාගතුන් වහන්සේ නම් භාගතුන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාවත් ඒ ධර්මයයි තමා තුළින්ම අවබෝධ වෙන නිසා ධර්මයේ කෙරේ ශ්‍රද්ධාවත් පච්චත්තං වේදිතබ්බෝ. ඒ වගේම ඒ මාර්ගයේ ගමන් කරන පුජ්‍යලයක් වශයෙන් තමන් දන්නවා සුපටිපන්න ගුණය කියන්නේ මොකද්ද කියලා. ඒ කෙරේ ශ්‍රද්ධාවකුත් ඇති වෙලා තමා තුළ මේ ත්‍රිවිධ රත්නය ගැන භාගතුන් වහන්සේ ගැන ධර්මය ගැන සංඝයා ගැන ඒ ශ්‍රද්ධාව ඇති වෙලා ඒ මාර්ගයේ යන්න තමන් තීරණයක් ගන්නවා. ඒ තීරණය තමයි ඉදිරියට ශක්තිමත් කරන්න ඕනේ. එහෙනම් මේ ශ්‍රද්ධාවෙන් ඉන්න කෙනාට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මොකද්ද? මේ ශ්‍රද්ධාවෙන් විතරක් ඉඳලා හරියන්නේ නැහැ. ශ්‍රද්ධාව පදනම් කරගෙන බීජය පදනම් කරගෙන ඒ බීජයට වතුර පොහොර දාන්න කියලා කියනවා. ශ්‍රද්ධා බීජං තපෝ උට්ටි කියලා කියන්නේ. උට්ටි කියලා කියන්නේ වතුර. වර්ෂාවෙන් එහෙම වර්ෂාවෙන් එන වතුර නේද? ඉතින් ඒ වගේ වතුර දාන්න. ඉතින් මේ වතුර ජලයෙන් එකට එකතු කරන්න. ශ්‍රද්ධා බීජය. එහෙනම් ඒක තමයි සීලය කියලා කියන්නේ. එහෙනම් අපි සීලය ගැන කතා කරා. කය සංවර කරගන්නවා කොහොමද? ප්‍රාණඝාතය, අදත්තා දානය, කාමී වරදවා ඇසිරීම මේ තුනෙන් අයින් වෙනවා. ඒක තමයි කය සංවර වෙනවා කියලා කියන්නේ. ඊළඟට වචනේ සංවර වෙනවා කියලා කියන්නේ මුසාවාද, පරුසාවාච, කුසනාවාච, සම්ප්‍රප්පලාප වලින් අයින් වෙනවා. ඔන්න ඔය දෙක දෙනකොට ඒකට කියනවා සිල් කියලා. එතකොට මේක සම්මුතිය තුළ තියෙන සීල එකක්, ආර්ය ප්‍රත්‍යයෙන් ගත්තාම තව එකක්. ආර්ය ප්‍රත්‍යයෙන් ගත්තාම තහංගා ගැඹුරු. ඉතින් ඒ ගැනත් අපි කතා කරා මේ ආර්ය සීලය කියන්නේ මොකක්ද කියන කාරණා. ඉතින් එතකොට දැන් පංචශීල්, දසශීල්, අටශීල් මේවා තියෙනවා. ඒවා අනිවාර්යෙන්ම ඒවා නරක නෑ, හොඳයි. හැබැයි බුදු පියාණන් වහන්සේ තමක් ලෝකයට පහළ වෙන්නේ මේ ආර්ය සීලය සම්බන්ධ කරුණු ගැඹුරින් ඔබට කියලා දෙන්න. නැත්නම් බුදු කෙනෙක් නැති කාලවල සාමාන්‍ය සම්මුතිය තියෙන සීලය තියෙනවා. ඉතින් එහෙනම් දැන් අපිට පැහැදිලිව පේනවා පින්නතුනේ මේ ආර්ය සීලය එනම් කයයි වචනය සංවර වෙනවා. හැබැයි තව එක ප්‍රශ්නයක් තියෙනවා. හිත සංවර වෙන්නේ නැති එක. එහෙනම් හිත සංවර වෙන්නේ නැත්තේ හිතේ තියෙන කෙලෙස් ගොඩක් නිසා. එහෙනම් හිතේ කෙලෙස් ගොඩාක් අපි සතිය කතා කරා. අද අපි කතා කරන්නේ හිතේ කෙලෙස් වලින් මේ කෙලෙස් දෙකක් යටපත් කරගන්න ආකාරය. මේ කෙලෙස් දෙක යටපත් කරගත්තාම තමයි හිතේ සමාධියක් ඇති වෙන්නේ. මොකක්ද ඒක? අවිජ්ජාව සහ ව්‍යාපාදය කියන්නේ.
එහෙම නැත්නම් කාමච්ඡන්දය ව්‍යාපාදය කියලා කිව්වත් තමයි. මේ දෙක යටපත් කරගන්න තමයි භාග්‍යතුන් වහන්සේ ඒ දෙක යටපත් කරගත්තාම අපේ හිතේ සමාධියක් ඇති වෙනවා කියන කාරණාව දේශනා කරනවා. චිත්ත ඒකාග්‍රතාවයක් ඇති වෙනවා කියලා කියන්නේ ඒක. එහෙම නැත්නම් අපේ හිත සමාධියක් ඇති වෙලා ඒ සමාධි තත්ත්වයන් වලට තමයි භාග්‍යතුන් වහන්සේ නම් ප්‍රකාශ කරනවා. ඒවට කියනවා ධානය කියලා. ඒ නිසා අද මම මේ ධානාංග ධාන ගැන සමාධිය ගැන තමයි මේ කියලා දෙන්නේ. ඒතර පින්නතුනේ අපිට සමාධිය කියපුවාම සමාධිය ආකාර දෙකකට ගන්න. එකක් තමයි සමාධිය කියන වචනේ තේරුම මොකද්ද? චිත්ත ඒකාග්‍රතාවය. හිත එකඟ කරගන්නවා කියන කාරණා. එහෙනම් මේ සමාධියේ ආකාර දෙකයි. එකක් තමයි මිච්ඡා සමාධිය කියන්නේ. අනිත් එක තමයි සම්මා සමාධිය කියන්නේ. එහෙනම් මිච්ඡා සමාධි, සම්මා සමාධි. එතකොට මෙන්න මේ මිච්ඡා සමාධිය තුල කොහොමද මිච්ඡා සමාධිය තියෙන්නේ? දැන් සාමාන්‍ය කෙනෙකුට හිතන්න පුළුවන් මේ සමාධිය කියපුවා මේ ධානය කියලා. නෑ, සමාධිය කියපුවා මිච්ඡා සමාධි තමයි. හැබැයි ඒ වගේ නිවන් දකින්නද. දැන් අපි ලස්සන රූපයක් දිහා බලාගෙන අපිට පුළුවන් ඒක දිගින් දිගට මේ රූපය ගැන හිතන්න. උදාහරණයක් විදිහට ලස්සන කාන්තාවක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්, මොකක් හරි දෙයක් වෙන්න පුළුවන්, මොන හරි නේද? ඕනම දෙයක් ගැන හිත හිතා දිගට මේ ගැන කල්පනා කරනවා නම් එතන ඒ විතක්කයේ තුලම විතක්කේ කියන්නේ අරමුණ තුලම හිත එකඟ වෙනවා. දැන් ওই උදාහරණයක් විදිහට ගන්නකො නේද? දැන් අපි රාග සහිත අරමුණක් එක්ක හිත එකඟ වෙන්න පුළුවන්. එතනත් ඇති වෙන සමාධිය. දැන් අර සාමාන්‍ය ජීවිතේ මේ කතා කරන්නේ අර මනෝලෝකේ ඉන්නවා කියලා කියන්නේ. ඒ යම් කිසි රාග අරමුණක් කරගෙන ඒ ගැන දිගට හිතනවා. මේ ඉතින් එයාට කන්න බොන්නත් මතක නැහැ. ඒව ගැනම කල්පනා කර ඉන්න. ඒක තමයි ඉතින් එතන ඇති වෙන්නේ. එහෙනම් දැන් පැහැදිලිව පේනවා ඇති එහෙනම් රාග අරමුණකින් ඕන තරම් අපිට පුළුවන් එකඟ කරගෙන ඉන්න. හිත එකඟ කරගෙන ඉන්න පුළුවන්. ඒකට කියන්නේ මිච්ඡා සමාධිය. රාගික අරමුණක් එක්ක එකඟ වෙනවා. කාම අරමුණක් එක්ක හිත එකඟ වෙනවා. තව උදාහරණයක් අපි ගමු. දැන් ඔයාලා දන්නවා පූසෙක් එහෙම මොකෙක් හරි මීයක් තියා හරි බලාගෙන හරි හෙලවෙන්නේවත් නැතු බලාගෙන ඉන්නේ. හිමින් කිට්ටු කරන අය පූසා. ඒ ගොදුරට මොකක් හින්දාද? එයා හිත එකඟ කරගෙන ඇස්පිල්ලමක්වත් ගහන්නේ. හරියට මේක ආග්‍ර කරගෙන යන්නේ අර අරමුණටම ගිහිලා තමයි ඒක දැහැගන්නේ. එහෙනම් මේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නවා. චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගන්නේ මොන අරමුණකටද? රාග අරමුණකට. රාග අරමුණකට. එහෙනම් බලපුවම පූසත් සමාධියක් ඇති කරගෙන තියෙන්නේ. මොන සමාධියක්ද? මිච්ඡා සමාධිය. නිවන් දකින්න බෑ. රාගය තමයි පෝෂණය වෙන්නේ. ලෝභ මූලික හිත් තමයි හැදෙන්නේ. ලෝභ මූලික හිත් කියලා කියන්නේ අකුසල. ඒ වගේම තමයි අනිත් පැත්තට ගත්තාම දේශයෙන්ුත් භාවනා කරන්න පුළුවන්. ඒ කොහොමද දේශයෙන් භාවනා කරන්නේ? දේශයෙන් භාවනා කරන්නේ දැන් යම් Tamanට එනවා තරහක් මොකක් හරි තරහ අරමුණක් එනවා. මේ තරහ අරමුණ දිගින් දිගට කල්පනා කරනකොට තමයි මේ දේශාගත සිතුවිලි වලින් හිත එකඟ වෙන්නේ. ඒ සිතුවිලි දිගට හිතනකොට අන්න දේශය විපුල බවට පත් වෙනවා. ඒ තුල එකඟ වෙනවා. තරහ ගියන් බලන්නකො නේද? වෙන මොකක්වත් නැහැ. එයා ඒ අරමුණ ගලව ගන්න හරියම ආර ඒකත් සමාධිගත වෙලා. කේන්ති ගිහිල්ලා එකකින් ගලවන්න බෑ. ගැලවෙන්නේ නැහැ. ඒ අරමුණේම එල්ලිලා ඉන්නේ. කොච්චර කිව්වත් ආයෙත් ඒක. මේ වෙන කවුරු හරි ඇවිල්ලා මේක සමාධිය කඩන්න හැදුවා බෑ. ආයෙත් යන්නේ අර දේශසහගත ස්වභාවයට. එහෙනම් දැන් පැහැදිලිව පේනවා නේද ඔයත්තන්ට මේ විදිහට රාගයක් ගත්තත් හිත එකඟ වෙනවා තමයි. දේශයක් ගත්තත් හිත එකඟ වෙනවා. හැබැයි ඒවා ඉන්නේ රාගයයි දේශයයි කියලා කියන්නේ අකුසලය. ඒ වගේ හිත එකඟ කරගෙන ඇති වැඩක් නැහැ. මොකද ඒ ඔක්කොම අකුසල නිසා අකුසල Tamanටත් අනිත් අයටත් හානි තමයි වෙන්නේ. හානියක් වෙන්නේ. එහෙනම් දැන් අපි මොකකටද මේ එකඟ කරගන්න ඕන? එහෙනම් අපි මේ රාගෙන් තොර වූ අරමුණකට ගන්න. හිත. දේශයෙන් තොර අරමුණකට ගන්න ඕනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේක ඉතාමත් ලස්සනට පැහැදිලි කරනවා. ඉතින් මොකද්ද පැහැදිලි කරන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අරඤ්ඤයට යන්නද. දැන් මේක කරන්න නම් අරඤ්ඤයට යන්න. රුක්ක මූලයට යන්න. ගහක් මුලකට යන්න.
කැලේකට යනවා, ගහක් මුලකට යනවා. එහෙම නැත්නම් තව විදිහට ගත්තොත් ගහක් මුලකට යනවා නැත්නම් ශූන්‍යාකාරයකට යනවා. දැන් කියන්නකො තමන්ගේ කාමරේ වුණත් වෙන සද්ද බද්ද මුකුත් නැත්නම් කරදරයක් නැත්නම් ශූන්‍යාකාරය. දැන් ඔය නැත්නම් ඔය පරිසරයේ යම් කිසි විදිහට වෙන අයකින් ප්‍රශ්නයක් නැත්නම් ඔතන ශූන්‍යාකාරය. එහෙනම් රාග අරමුණින් තොර තැන, ද්වේෂ අරමුණින් තොර තැනකට වුණ අපි අරගෙන යනවා මේ තියෙනා වූ කය. මේ තියෙන පැවැත්ම අරයි යන්න ඕන. ඒ තැනක තැම්පත් කරගන්න. මොකද රාග දේශ අරමුණු කොටව තියෙන තැනක හරි අමාරුයි මේ වැඩේ කරන්න. පහුකාලින විපස්සනාව කරන්න පුළුවන් ඕන තැනක ඉඳලා. නමුත් මේ සමත සමාධියක් ඇති කරගන්න නම් ඔන්න ඔය විදිහට පොඩ්ඩක් ඒ තියෙන අර සමාධියට බාධා වෙන්නා වූ යම්කිසි තියෙන බාධක තියෙන. පලිබෝධ කියලා කියන්නේ ඒවා නේද? මේ පලිබෝධ වලින් පොඩ්ඩක් අපි මේක අයින් කරගන්න. ඒ පලිබෝධ වලින් අයින් කරගත්තට පස්සේ තමයි අපිට ඒ වගේ පරිසරයක් නිර්මාණය වෙන්නේ. එහෙනම් දැන් බුදුහාඳුර දේශනා කරපු විදිහට පින්නතුනේ අපි එහෙනම් මේ විදිහට අපිට පුළුවන් අරගෙන යන්න ඒක අපි ශුන්‍යාකාරයකට කැලේකට රුක්ක මූලයකට ඒ දෙක දැන් හුඟක් වෙලාට යන්න අමාරුයි. නමුත් තමන්ගේ කාමරේ පවා ශුන්‍යාකාරයක් කරගන්න පුළුවන්. එතකොට මේ ශුන්‍යාකාරේ කොහොමද දැන් ශූන්‍යාකාරයේ ඉන්නේ? දැන් ශූන්‍යාකාරයේ ඇවිල්ලා වාඩි වෙන භාගතුනාත් කියනවා අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශූන්‍යාකාරගතෝවා, නිසීදති පල්ලංකං ආපුජිත්ත. නේද? පරියංකයක වාඩි වෙනවා. පරියංකයක වාඩි වෙලා ඒ කියන්නේ තමන්ගේ කොන්ද කෙලින් කරගෙන, බෙල්ල කෙලින් කරගෙන අන්න වාඩි. දැන් ඔතෙන් වාඩි වෙන්න කොච්චර අමාරුද බලන්න. කොහොම වාඩි වෙනකොට ඔයගොල්ලෝ ප්‍රාණඝාතයෙන් අයින් වෙනවා. නැත්නම් වාඩි වෙන්න බෑනේ. නේද? ඊළඟට අදත්තා දාණයෙන් අයින් වෙනවා. කාමයේ වරදවා හැසිරීමෙන් අයින්. ඒතර කටත් අහගත්තාම මුසාවාද, පරුසාවාච, ප්‍රසනාවාච, සම්ප්‍රප්පලාපුලින් අයින්. නෑ හරි වටිනා නේද? එහෙනම් මේ වගේ අයින් වෙලා ඉන්නේ දැන්. එහෙනම් අයින් වෙලා දැන් වාඩි වෙලා බුදු පියාණන් දේශනා කරනවා සතිපට්ඨානේ පළවෙනි සතිපට්ඨාන. මොකද්ද? කායානුපස්සන. ආනපාන පබ්බේ පෙන්වන්නේ භාගතුන් වහන්සේ මේ වගේ තැනකට ගිහිල්ලා අල්ලගන්න මේ රාගයක්, ද්වේෂයක් නැති අරමුණ. ඉතින් අපි ළඟම තියෙන අරමුණ. ඒකට කිසිම කතෝලිකද, මුස්ලිම්ද එහෙම ભેදයක් නැහැ. හැමෝටම අහු වෙන මෙන්න මේ හුස්ම රැල්ල අල්ලගන්න කියලා කියනවා. හුස්ම රැල්ල. මේ හුස්ම රැල්ලත් එක්ක කවුරුත් ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත්. එහෙනම් හොඳයි නේද ඒක? දැන් ඔන්න බලන්න අපි සාමාන්‍ය ජීවිතේ අරෙන අරමුණක් ගත්තොත් එහෙම ඇලෙනවනේ ඒක දිගට. දැන් ඔන්න හිතන්න දැන් තමන්ගේ මේ පැත්තේ ඉන්නවා තමන් ප්‍රියමනාපකෙක්. අනිත් පැත්තේ ඉන්නවා අප්‍රියමනාපකෙක්. ඒතර ප්‍රියමනාපකෙනයි අප්‍රියමනාපකෙනයි දෙන්න ගන්න. ප්‍රියමනාපකෙනා දිහා බලාගෙනත් භාවනා කරේ. එයා ලස්සනයි, හොඳයි, මනෝයි කියලා එහෙම භාවනා කරන්න පුළුවන්. එහෙනම් එයාගේ විතක්කේ අර ਵਿਚාරය කරනකොට විතක්ක විචාර කියලා දෙන විතක්කේ කියලා කියන අරමුණ දැන් නේද? මෙන්න මේ අන්කෝපේ මේක තමයි විතක්කේ කියලා හිතන්නක අරමුණ. දැන් මේක ගැන හිතනවා මේ සුදු පාට කෝපයක් අඩුවක් තියෙනවා මේකේ වතුර පොට්ටක් පුළුවන් කොහෙද දන්නේ හදලා තියෙන්නේ. දැන් මේක ගැන හිතා අර යන එක තමයි ਵਿਚාරය කියන්නේ. දැන් මට නේද? ඔය විදිහට ඒ විතක්කයක් ඕනම අරමුණ මේ කයක් තියෙන රූපයක් තියෙන ලස්සනයි නේ හරි හොඳයි නේ යාගේ මූණ හොඳයි නේ අඟ හොඳයි නේ කිය හිතගෙන යනවා හිත ආන් ඒක තමයි කියන්නේ විතක්ක විචාර. හැබැයි කාම ලෝකයක් නෙවෙයි. ඊළඟට අර අකමැති කෙනා රාගයෙන් හිතේ අකමැති මේක අතමා තරහකාරයක් කිය බැන අර පුද්ගලයා ගැන හිතනවා. දැන් ඔය දෙන්නගෙම දැන් මේ පැත්තේ ඉන්න එක්කෙනයි මේ පැත්තේ ඉන්න එක්කෙනයි දෙන්නේ මේ දෙන්නගේ මස් ටික ඔක්කොම ගලවනවා මෙයාගෙත් මස් ටික ඔක්කොම ගලවනවා. දැන් තියෙන ඇටසැකිල්ලක් ඔය ඇටසැකිලි දෙක මැදට ගන්නකො දෙකම එකක් කරා. ඒ නෑ එක ඇටසැකිල්ලක්. මේ ගෑනිද පුරුමිද මුකුත් නෑ දැන්. ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ ඇටසැකිල්ලක් විතර. දැන් මේ ඇටසැකිල්ල කියන අරමුණ ගත්තාම ඒක තමයි ඇටසැකිල්ල දිගට මොකද දිහා බලාගෙන අට්ටි කිය හිතයි ඇට. මේකේ තියෙන ඇට. එහෙනම් ඇටසැකිල්ලත් එක කවුරුත් ඇලෙන්නෙත් නෑ, ගැටෙන්නෙත් නෑ. එහෙනම් ඇටසැකිල්ල කියන අරමුණ ඇලෙන්නෙත් නැති ගැටෙන්නෙත් නැති අරමුණක් කියන්නේ කාමච්ඡන්දයක් නෑ ව්‍යාපාදයක් නෑ. එහෙනම් හොඳයි නේද?
හිත තැම්පත් කරගන්න හොඳ අරමුණක් ඇටසැකිල්ල. එහෙනම් දැන් පින්නතුනේ අපිට දැන් මේ ආනපාන සති භාවනාව භාගතුන් වහන්සේ පෙන්වන අට්ටික සංඥා භාවනාව කියලා වෙනම තියෙනවා. නමුත් ඉතින් අපිට මේ අරඤ්ඤයට රුක්ක මූල ශුන්‍යාගාරයට යනකොට ඕක අරගෙන යන්න බෑ ඇටසැකිල්ල කියන්නේ. ඒක වෙනමම ඇටසැකිල්ලක් තියාගෙන භාවනා කරන්න. නමුත් හුස්ම රැල්ල කියන එක යන තැනට අපි අරගෙන. එහෙනම් අරඤ්ඤයට රුක්ක මූල ශුන්‍යාගාරයට ගියපුවම ඇටසැකිල්ල වගේම ඇලෙන්නේ ගැටෙන්නේ නැති හොඳ ලේසි අරමුණක් තියෙනවා. පහසුවෙන් ඇරයි යන එකක්. ඒක තමයි හුස්ම. එහෙනම් හුස්ම රැල්ල දිහා බලාගෙනත් ওই විදිහටම බලන්න පුළුවන්. කොහොමද භාග්‍යතුන් වහන්සේක බලන්නේ කිව්වේ? අරඤ්ඤයට රුක්ක මූල ශුන්‍යාගාරට ගිහිල්ලා පොඳ බෙල්ල කෙලින් කරන කය සැහැල්ලු කරන වම් අතට දකුණක් තියාගෙන එතකොට ඒ විදිහට වාඩි වෙනවා. වාඩි වෙලා එයාගේ හුස්ම රැල්ල බලනවා නහයෙන් පල්ලයට යන හුස්ම රැල්ල. ඉස්සල්ලාම හුස්ම රැල්ලේ සිහිය පිහිටවන්න කියලා කියනවා. අරඤ්ඤගතෝ වා රුක්ක මූලගතෝ වා ශුන්‍යාගාරගතෝ වා නිසීදති පල්ලංකං ආපුනිත්තා උජුං කායම් පනිදාය. පරිමුඛං සතින් උපට්ඨ වෙත්තා මේ මුඛයේ ආශ්‍රිත එහෙම නැත්නම් ඒ කමඨහනේ සිහි පිටව. මොකද කමඨහන අපිට? ඒක තමයි කමඨහන කියලා කියන්නේ අරමුණ. මොකද අරමුණ? ඒ අරමුණ තමයි හුස්ම රැල්ල. හරි? පරිමුඛං සතින් උපට්ඨ වෙත්තා සෝ සතෝ අස්ස සතේ සෝ සතෝ පස්ස සතේ. මේ සතියෙන් සිහියෙන් ආස්වාස කරනවා කියලා දැනගන්න. ප්‍රස්වාස කරනවා කියලා දැනගන්න. ඒ වගේම මේ ආස්වාසේ ප්‍රස්වාසයේ දිග බවක් තියෙනවා නම් දිග බව දැනගන්න. දිග බවක් තියෙන බව දැනගන්න. ඒ වගේම කෙටි බවක් තියෙනවා නම් දැනගන්න. එහෙනම් ආස්වාසේ ප්‍රස්වාසයේ දිග කෙටි බවක් තියෙනවද කියලා දැනගන්නවා. දීගං වා අසසන්තෝ දීගං අසසාමීති පජානාති. දීගං වා පසසන්තෝ දීගං පසසාමීති පජානාති. රස්සං වා අසසන්තෝ රස්සං අසසාමීති පජානාති. ඊළඟට සබ්බකාය පටිසංවේදී අසසිස්සාමිති සික්ඛති. සියලු හුස්ම කය මෙතන කාය කියලා කියන්නේ හුස්ම කය. මුළු හුස්ම කයම ගැන සිහිය පවත්වමින් තමයි ඊට පස්සේ ඉඳලා. ඉතින් මේ හුස්ම කය එයාට සම්පූර්ණම වෙනතුනේ තියෙනවා සංස්කාර තුනක්. එකක් තමයි කාය සංස්කාර. අනිත් එක තමයි චිත්ත සංස්කාර. අනිත් එක වචී සංස්කාර. ඒතර කාය සංස්කාර සංසිඳනවා කියලා කියන්නේ කාය සංස්කාර කියලා කියන්නේ අවසානයේ ගත්තම මේ අතපය නම් දිගාරින ඒවා ඔක්කොම කාය සංස්කාර තමයි. ඒ ඔක්කොම නවත්වපුවාම අපි වාඩි වෙලා හුස්ම රැල්ල බලාගෙන ඉන්නකොට ඉතුරු වෙන අවසාන කාය සංස්කාරය තමයි ආස්වාසය සහ ප්‍රස්වාසය කියන්නේ. ඒ කියන්නේ ආස්වාසය ප්‍රස්වාසය තමයි කාය සංස්කාරය. මෙන්න මේ කාය සංස්කාරය තමයි එන්නේ සංසිඳෙන්නේ. බලන්න. හොඳට බලන්න. අපි වැඩ කරනකොට ගොඩාක් හුස්ම ගන්න ඉතින්. වැඩ කරන්නේ නැති වුණාම එහෙනම් හුස්ම ගන්න ඕනේ අඩු වෙනවා එන්නේ. එහෙනම් දිගට හුස්ම ගන්නත් ඕනේ. කෙටියට හුස්ම ගන්න ඕනෙත් නෑ. හුස්ම එහෙනම් එන්න බලන්න මොකද වෙන්නේ? සංසිඳෙන්න පටන්. මෙන්න මේ සංසිඳන හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්න. එහෙන් බලා ඉන්නකොට සියලුම Tamanට මතක තියාගන්න සබ්බකාය පටිසංවේදී අසසිස්සාමිති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පසසිස්සාමිති සික්ඛති. පස්සම් බයං කාය සංකාරං අසසිස්සාමිති සික්ඛති. එනම් මේ සියලු කාය සංස්කාර සංසිඳුමින් තමන් දැන් ඉන්නේ කියන කාරණාව තමන් තේරුම් ගන්න අවබෝධ කර. ඒ වගේම එයා එනම් කාය සංස්කාර සම්පූර්ණ සංසිඳුණා නම් එතනදී එහෙනම් ආස්වාස ප්‍රස්වාස නේද සංසිඳුනහම ආස්වාස ප්‍රස්වාස නිරෝධයෙන් චතුත්ථ ධානය සමාපත්තියට චතුත්ථ ධානය සමාපත්තියට කලින් එයා අනිත් ධානය වලටත් යනවා. කොහොමද? ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාසයේ තුලම සිහිය පවත්වනකොට පින්නතුන් ඒ අරමුණ විතක්කේ එන එක මොන විතක්කයක්ද? කාම විතක්කයක් නෙවෙයි. එන මොන විතක්කයක්ද? ව්‍යාපාදයක්ද? තරහ නෙවෙයි. තරහ විතක්කේකුත් නෙවෙයි. ව්‍යාපාද විතක්කේකුත් නෙවෙයි. නම් මේක නෙක්ඛම්ම විතක්කයක්. නෙක්ඛම්ම විතක්කයක්. නෙක්ඛම්ම කියලා කියන්නේ අතහරින. ලෝකේ අතහරින නිමිත්ත. අල්ලගන්න. මොකක් හරි අල්ලගන්නේ කාගේ හරි කුණු ගොඩක් නේ. දැන් අල්ලගන්න තියෙනවා මේ ලෝකේ අතහරින නිමිත්ත. එහෙනම් ආස්වාසේ ප්‍රස්වාසයේ කියන්නේ හොඳ නිමිත්තක්. ඒ නිමිත්ත අල්ලගන්නවා. ඒ අල්ලගෙන ඒ විතක්කේම ਵਿਚාරය කරනවා. ඒ විතක්කේම විචාරය කරනවා. එහෙනම් ඒක විතක්කේ ਵਿਚාරය කරනකොටම ඒ අරමුණම නැවත නැවත පරිමදිනා දිගද කෙටිද සංසිඳද ඔය විදියට යන ආදි වශයෙන්
මේක හුස්ම ගන්න නෑ වගේ දැනෙනවද බලාගෙන යනකොට එයාට ප්‍රීතියක් දැනෙනවා. මොන ප්‍රීතියක්ද? කාමයන් නිසා ඇතිවෙච්ච ප්‍රීතියක් තියෙනවා ඉස්සෙල්ලා. ඒක වැඩක් නෑ. මේක ඇවිල්ලා නෙක්ඛම්ම ප්‍රීතියක් වෙන්නේ. නෙක්ඛම්ම ප්‍රීතිය. එහෙනම් නෙක්ඛම්ම ප්‍රීතියක් එයාට දැනෙන්න පටන් ගන්නවා. අතහැරීම නිසා ඇති වෙන ප්‍රීතිය. නෙක්ඛම්ම ප්‍රීතිය. ඒ වගේම මෙයාට නෙක්ඛම් සුඛයක් ඇති වෙන. ඒ කියන්නේ මේ අතහැරීම නිසා ඇති වෙනා වූ කායික සැහැල්ලු භාවයක් ඇති. ප්‍රීතිය කියන එක පින්නතුනේ තියෙන්නේ හිතට. ඒ වගේම සුඛය කියන එක ඇති වෙන්නේ කයටම. කය පුරා මේ සුඛය දැනෙනවා. අර සාමාන්‍ය වෙන මොකක්ද දෙයකින් ඇති වෙන සුඛය නේ. මේක ඇවිල්ලා මුළු කය පුරාම දැනෙනා වූ ඒ ධානයකට අදාළව ඇති වෙනා වූ සුඛය. ඒ කාරණා පහ තුළම ඒ හතර තුළම මේ හිත එකඟ වෙනවා. මොකක් තුළද? විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. මේ අංග පහ. ඒ කියන්නේ විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒ කාරණා ටිකත් එක්ක මේ කාරණා තුළ මේ හුස්ම රැල්ලත් එක්ක හිත එකඟ වෙනවා. මේ පහ එනකොට එහෙනම් වෙනදින ඔන්න පහක් දැන් හටගත්තා. මොකද්ද? විතක්ක, නෙක්ඛම් විතක්කයක්, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. මේ අංග පහ ඇති. මේ අංග පහ ඇති වෙනකොටම තව අංග පහක් නැති වෙනවා. මොකද ඒ නැති වෙන්නේ? නෙක්ඛම්මනේ අපි ගත්තේ. එහෙනම් නෙක්ඛම්මයත් එක්කම නැති වෙනවා. මොකද නෙක්ඛම්මය කියන්නේ ලෝකේ කාමච්ඡන්දය අතහරින. එහෙනම් දැන් බලන්න නෙක්ඛම්මය ඇති වෙනකොටම මේ පැත්තෙන් තියෙන එකක් නැති වෙන එක තමයි කාමච්ඡන්දේ නැති. බාහිර ප්‍රතිවිරුද්ධයි නේද? නෙක්ඛම්මය ඇති වෙනකොට කාමච්ඡන්දේ නැති. විදුලි බලය කියන්නේ. එතකොට ඊළඟට ව්‍යාපාදය තියෙනවානේ. එහෙනම් නෙක්ඛම්ම විතක්කයෙන් ඇති වෙනකොටම ඒ කියන්නේ අතහරින විතක් කියන්නේ විතක්කය ඒ විචාරය කරනකොටම මෙන්න නැති වෙනවා. මොකද නෙක්ඛම්මයේ ගත්ත ගමම කාමච්ඡන්දේ නැති වෙනවා. ව්‍යාපාදේ නැති වෙනවා. ඒ කියන්නේ තරහ යන්නේ නැහැ. ඒ නෙක්ඛම්ම අතහරිනවා. තරහක් ආවත් අතහැරෙනවා. හරි? ඊළඟට තීන මිද්දේ නැති වෙනවා. එතකොට මේක ඔෆ් කරන්න කවුද? අරිත්තර කරදර. එතකොට නෙක්ඛම්මේ ගත්තට පස්සේ නෙක්ඛම් අරමුණක් ගත්තම ගමන් එහෙනම් කාමච්ඡන්දේ නැති වෙනවා, ව්‍යාපාදේ නැති වෙනවා, තීන මිද්දේ නැති වෙනවා. තීන මිද්දේ කියන්නේ කම්මැලි, උදාසීන, නිදිමත ගතිය. ඒක නැති වෙනවා. තීන මිද්දේ. ඊළඟට මේ පහක් ඇති වෙලා තියෙනවා. එහෙනම් පහක් නැති වෙනවා. කාමච්ඡන්දේ, ව්‍යාපාදේ, තීන මිද්දේ. උද්දච්ච කුක්කුච්ච කියන එක නැති වෙනවා. මොකද උද්දච්ච කියන්නේ? හිත විසිරි දිවුනේ. අත්ෙන් අත්තට පැන හිටියේ දැරිලා. වඳුරා. දැන් මේ වඳුරා අත්ෙන් අත්තට පැනපවන හිටපු වඳුරාව දැන් ගහක් මේ කුඤ්ඤයක් ගහලා කුඤ්ඤේ බැඳලා ඉන්නේ. උට දැන් දුවන්නද. ඒ කුඤ්ඤේ වටේ තමයි කරකෙන්නේ. නේද? කුළුහරකෙක් අපිට දැන් හැම තැනම දුව හිටපු කුළුහරක දැන් හොඳට ගහක බැඳලා. මොකද්ද ගහ? හුස්ම අරමුණ. හුස්ම රැල්ලේ තමයි දැන් බැඳලා ඉන්නේ. එහෙනම් එයා ඒකම තමයි දැන් කකා ඉන්නේ. දැන් වෙනිවට යන්න බෑ. එහෙනම් ඒ විසිරෙන්නේ නෑ. ඒ අරමුණේම තියෙනවා. හිත දුවන්නේ නෑ. දැන් කොන්න දුවන එක දිව්ව ගමන් ආපහු ගන්නවා. දැන් බැරි වෙලා දෙන්න මොකක් හරි හිතිච්ච ගමන් ටක් ගාලා මම දැන් මේකේ හුස්ම රැල්ල නෑ. හුස්ම රැල්ලට ආයෙ ගන්න. ආයෙත් දිව්ව ආයෙත් ගන්න. ආයෙත් දිව්ව ආයෙත් ගන්න. හැබැයි තරහ නම් ගන්න එපා. තර කුක්කුච්චේ කියන්නේ ඒකයි. ඒ කියන්නේ තරහ ගත්ත ගමන් හිත පරිතයි. මොනවාද තමන් කරපු උමේද පසුතැ වෙන මොනවායින් සාමාන්‍ය සම්මුතිය තුළ නම් පසුතැ වෙන්නේ තමන් කරපු නරක ගැන පසුතැ වෙනවා. ඒ කරගෙන ඒ වගේම තමන්ට කරගන්න බැරි වෙච්ච හොඳ ගැන පසුතැ. මෙතන පසුතැ වෙන්නේ තමන්ගේ හිත එකතු වෙන්නේ නැහැ. අයියෝ දුවනවානේ උත්තරල්ල අල්ලගන්න බෑනේ. මට දන්නේ අනිත් ඔක්කොටම අහු වෙනවා මට විතරයි වෙන්නේ. ඒම කිය ඉතින් මෙයා පසුතැ වෙලා. ඒ මොනගම වෙන්නේ නැහැ. මොකුත් නැහැ. ආයෙ දිව්වාම ආයෙ ගන්න. ආයෙ දිව්වාම ආයෙ ගන්න. ආයෙ දිව්වාම ආයෙ ගන්න. ඉතින් දුවන එක නෑඩේ. දැන් උතන හරි ප්‍රශ්නයක් තියෙනවා මාන්නේ බලපාන වුණොත් එන්නේ. හොඳට තේරුම් ගන්න. මාන්න. ඒ කියන්නේ මං ඕලෙවලුත් පාස්, ඒලෙවලුත් පාස්, මං ගෙවලුත් හදුවා, ආනන්ද යත්තා මෙවත් කරා, ඔක්කොම කරා. යකෝ මට මේක බැරි වෙන්න විදියක් නැහැ නේ කියලා. භාවනා කරන්න වාඩි වුණා විතරයි මොකද භාවනාවට අරමුණක් අල්ලගන්න බැහැ. මේක අල්ලගන්න බැරියයි කියලා තරහයි.
අර ඊට පස්සේ කේන්ති යනකොට අර ව්‍යාපාදයටත් යනවා. ඊට පස්සේ ආයෙ ගන්න අරමුණේ තියාගන්න කරනවා අයියෝ මට බෑනේ මේක කියලා. අර කුක්කුච්චයට යනවා. එහෙනම් ඒකත් යටවත් වෙනවා. ඊළඟට තමයි කාමච්ඡන්ද ව්‍යාපාද තීන බින්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියලා කියන්නේ සැකේ. දැන් මේක ගැන සැකේ නම් කිසි කෙනෙකුට මේක ප්‍රශ්නයක්. හිතේ Tamanට සැකයක් නැති වෙනවා. Taman ධානයකටපත් වුණා මේ ධානයේ ඉන්න බව. මෙතන සැක නැති වෙන්න ඕනේ. Tamanගේ හිත එකඟ වෙච්ච බව Tamanට තේරෙනවා. ඒ කියන්නේ කාමච්ඡන්දේ නැති බව Taman දන්නවා. ව්‍යාපාදේ දැන් නැති බව දන්නවා. නිින්ද ගිහිල්ලා නැති බව දන්නවා. හිත විසිරලා නැහැ, කනස්සල ස්වභාවයක් නැහැ. නේද? මේ ස්වභාවය Taman දන්න හින්දා Tamanගේ හිත එකඟ වෙලා කියන එක හොඳ දැඩිවම Tamanට තේරෙන හින්දා Tamanගේ කිසිම තැනක දැන් එන විචිකිච්ඡාවක් සැකයක් නැහැ. Tamanගේ නීවරණ යටපත් වුණා. එතකොට මෙන්න මේ පළවෙනි ධානයමයි කියලා Taman හොඳට මේක තේරෙන්න පටන්. නීවරණ නැහැ. ඒ වගේම මෙතන බුද්ධ ආදී අටතැන් පිළිබඳ සැකේ මෙතන ඇත්තටම සැකේ කියලා කියපුවාම මේ ධානයට කියලා දෙන ධානයේ සම්බන්ධව වෙන තමයි සමාධිය සම්බන්ධව දේශනා කරන ගුරුවරයාගේ මේව ගැන තමයි සැක ඇති. ඒකට එයාට යන්න මෙහෙම වෙන්න පුළුවන්. ඔච්චර ඉක්මනට මෙහෙම සමාධිගත වෙනවා. ඔච්චර ඉක්මනට පුළුවන්ද කිය ඒක ප්‍රශ්න ගොඩාක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්න ගොඩක් එක්ක එයාට ලොකු ගැටලුවක් ඇති වෙනවා. ඒ නිසා තමයි ඒ සැක ඔක්කොම නැති වෙනවා. තමා තුලින්ම බලන්න තමන්ගේ නීවරණයටපත් වුණා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. එහෙනම් මේක පුරුදු කරන්න ඕන දෙයක්. එක දවසෙන් දෙකකින් එන්නේ නැති වෙන්න පුළුවන්. නේද? සතියක් අමාරක් යන්න පුළුවන්. සමානට එක මොහොතෙන් එන්න පුළුවන්. අපි දන්නේ මේ. මේක පුහුණුවක්. ඉතින් මෙන්න මේ පුහුණුවට උපකාරයක් කරනවා අපි. ගුරුවරයෙක් වශයෙන් අපි ඔබට උපකාර කරනවා. ඉතින් එතකොට මෙන්න මේ ඇතිවෙනා වූ ඒ සමාධි ස්වභාවය කියනවා නීවරණ යටපත් වුණා නම් යම් කිසි කෙනෙකුට නීවරණ යටපත් වුණා නම් නීවරණ යටපත් වෙච්ච ගමන්ම එහෙනම් අංග පහක් ඉස්මතු වෙනවා. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. එහෙනම් මෙන්න මේ අංග පහ ඇති වුණා මෙයා කියනවා පළවෙනි ධානය තමයි යයි. එතන සමහර වෙලාවට ඔයාලා පොත්පත් වල ඉගෙනගෙන ඇති දැනගෙන ඇති පළවෙනි ධානයේ මේ මොනාට ඒකට එන්න එපා. උග්ඝහ නිමිත්ත කියලා එකක් තියෙනවා. ප්‍රතිභාග නිමිත්ත කියලා එකක් තියෙනවා. වෙන තුනේ ඉස්සල්ලාම භාවනා කරනකොට එකක්වත් හොයන්න එපා. ඒක කාලයක් යනකොට ගුරුවරයාත් එක්ක සාකච්ඡා කරනකොට මොකද්ද මේ නිමිති කියන එක Tamanටම තේරෙන්න පටන් ගන්නවා. මේ නහය ළඟ දැනෙන දේවල් තියෙනවා. ඉතින් ඒ හිත එකඟ වුණා කියන කාරණාව Taman තේරුම් ගන්න ඉස්සර. Tamanගේ හිත එකඟ වෙලාද තියෙන්නේ කියන කාරණාව තේරුම් ගත්තාම මේ නහය ළඟදී ඉතින් කොහෙවත් දුවන්නේ නැහැ. දැන් මේ එක අරමුණේම තියෙනවා. Tamanට අර කියන ලක්ෂණ ඔක්කොම Tamanට දැනෙනවා. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව Tamanට තේරෙනවා. ඉතින් මොන්න ඔය අංග ටිකත් එක්ක මේක තේරෙනවා නම් එක පොඩි තප්පරයකට හරි එක මිලි තප්පරයකට එහෙම නැත්නම් ඒකට කියනවා චිත්තක්ෂණයකට කියලා. මෙහෙම එක චිත්තක්ෂණයකට අපි යනවා ඒ චිත්ත ඒකාග්‍රතාවයට. එහෙම නැත්නම් පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ ඔක පවත්තන්න බෑ. හිත එකඟ වෙච්ච ගමන්ම පුරුදු වෙලා තියෙන පරණ කුණු කාලා එහෙනම් කුණු කණ්ඩ යනවා. මොන කුණු කනවා කියන්නේ? අර කාමච්ඡන්දෙට අර ව්‍යාපාදෙට ගියපු ගමන් අරක කඩායි. ආයෙත් පුහුණු කරලා ඔන්න ඊළඟ සැරේ චිත්තක්ෂණ දෙකකට යන්න පුළුවන්. තුනකට යන්න පුළුවන්. ඒ මොහොම ගිහිල්ලා චිත්ත වීති වශයෙන් දිගට පවත්වනකොට තමයි මේක ධානය. ධානයට ගියාට ඉන්න බෑ. ඉතින් ධානයේ යනවා. එහෙනම් ධානයේ දිගට ඉන්නකොට අන්න යාට ඒකට කියනවා ධාන සමාපත්තියට යනවා. එහෙනම් පින්නතුනි මතක තියාගන්න ධානය වෙනයි ධාන සමාපත්තිය වෙනයි. මෙන්න මේ ධාන සමාපත්තියට ගියාම තමයි ධානයට ගියා කියලා හොඳටම තේරෙන්නේ. හොඳටම කිඳා බහැලා ඉන්නේ කාලයක් යනවා මේකට පුරුදු කරලා. කාලයක් පුරුදු කරපු කෙනාට තමයි මේක තේරෙන්නේ. නැත්තම් තේරෙන්නේ නැහැ. එහෙනම් ධාන සමාපත්තියක් ඇති කරගත්තොත් අන්න එයාට ඒක පුළුවන්
දැන් හොඳටම දැන් ධානයේ ඉන්නේ කියලා හෙල්ලෙන්නේ නැහැ එතකොට. පැය ගණන් ඉන්න පුළුවන් නම් පැය ගණන් ඉන්න ඕනේ. ඉතින් ඇත්තටම පුරුදු කර කර. ඉතින් මෙන්න මේක ගුරුවරයෙක් ළඟටම ගිහිල්ලා ගුරුවරයාගෙන් හොඳටම දැනගෙන කරගන්න ඕන දෙයක්. ඉතින් අපිත් මේ පුළුවන් විදියට අපේ වැඩසටහන් වලට ආපුවම ඔයයන්ට උපකාර කරලා මේ පුහුණු වීම කරලා දෙන්න උත්සාහ කරනවා. එතනදී කිසි කෙනෙක් මතක තියාගන්න ධ්‍යාන වලට අරගෙන යන්න බෑ අපිට. යන හැටි කියලා දෙන්න. නේද? දැන් අපි ගහකට නේද මොකක් හරි තියලා නගින්න බැරි වුණාම පොල් පිටක් හරි තියලා නගිනවනේ ගහට. කෙලින්ම නැග්ගන්න බැරි නෑ. ඉතින් ඒ වගේ මේ ගුරුවරු විසින් ඒ ගුරුකුලයන් වල තියෙනවා මේවට යන්න පුළුවන්. එහෙම නැත්නම් ධ්‍යාන ඇති කරගන්න පුළුවන් යම්කිසි පුහුණු කිරීමේ ක්‍රමවේද. එතකොට එක එක්කෙනාගේ ක්‍රමවේදයන් වෙනස් වෙන්න පුළුවන්. දැන් එක ගුරුවරයෙක් කරන ධ්‍යාන වලට යන ක්‍රමවේදයට වඩා තව ගුරුවරයෙක් ඊට වඩා වෙනස් වෙන්න පුළුවන්. මොකද තමන් කරගත්ත ක්‍රමයේ තමයි පෙන්වන්නේ. ඒ නිසා මේ අපි කියලා දෙන්න මේ වැඩපිළිවෙල ටිකක් ඉක්මන් වැඩපිළිවෙලක්. හැබැයි ගා ගැඹුරට කරගන්න ඕන කෙනෙකුට මේවා ගොඩාක් කාලයක් කරලා පුරුදු වෙන්න. එක දවසින් දෙකකින් නෙවෙයි මාස ගණන් අවුරුදු ගණන් කරලා පුරුදු වුණාම එයාලට පුළුවන් අන්න අර කියන ගැඹුරු සමාපatti වලට යන්න. එහෙම නැත්නම් කෙනෙකුට මේක එකපාරට ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කරපු ගාන් එන්නේ මොකක්වත් නැති වෙන කරන්නේ. ගොඩාක් මේ අපි කියලා දෙන මේ ධානය ක්‍රමයෙන් මේ අය අයින් වෙලා යන හේතුව තමයි එයාලට අර එක දිගට මේක කරන්න තියෙන ශක්තිය නැහැ. වාඩි වෙලා මේක කරන්න තියෙන ශක්තිය නැති හින්දා එයාලා මේ හිත විසිරෙනවා. ඒ හින්දා වෙන ඉතින් ක්‍රම වලට යනවා. බණ අහලා විතරක් නිවන් දකින්න යනවා. ඉතින් ඔය වගේ ඒවා සමාධියක් එමෙති කරගන්න බැරි කට්ටිය එහෙම තමයි කරන්නේ. ලේසියිනේ ලේසි වැඩක් කරන්නේ. ඉතින් මෙතන වැඩසටහන අමාරු නෑ. කැපවීම තියෙනකොට කරන්න පුළුවන්. හැබැයි සමහර තැන් තියෙනවා දිගටම ඉතින් මේකේ කවදා හරි ආලෝක නිමිති එනකන් ආලෝක එනකම්ම භාවනා කරන්න. ඉතින් පින්නතනේ හැමෝටම ආලෝක එන්නේ නැහැ පින්නත. මතක තියාගන්න හැමෝටම ආලෝක ඒ ආලෝක ඒවා ලැබෙන්න ගොඩාක් ගැඹුරට ගිහිල්ලා ඉතින් ආලෝක ලබා ගන්න පුළුවන්. ඒ ආලෝක නලකුවයි කියලා සෝවන් වෙන්න බැරි කමක් නැහැ. සෝවන් වෙන්න පුළුවන් ආලෝක ලැබුණ නැතුණත්. දැන් ආලෝක නිමිති ලැබුණ නැතුණාට එහෙම නැත්නම් ඒ කියන ප්‍රතිභාග නිමිති ඒ විදිහට ලැබුණ නැති වුණාට ඔය කියන පොත්පත්වල තියෙන ආකාරයට ඒ ගුරුවරු ගක් කළාට ඒ කියන ගැඹුරු භාවනාවේ ඇති වෙන්නා වූ සමාධිය එච්චර ගැඹුරු නොගියාට පැත්තන්ට මේ මගපර ලබන්න පුළුවන්. මේ ඒකෙන් තමන්ගේ අතේ තියෙන කොච්චර දුරට මේ සමතේ දිනු කරනවද කියන එක. ඒතර සමතේ වැඩක් නැද්ද? අන්න ඒකක් තියෙනනේ. මේ සමාධිය මෙහෙම නැත්තම් මේ සමත සමාධිය දැන් ඔය අපි ওই විදිහට ඇති කරගන්නේ සමත සමාධිය. හැබැයි සමත සමාධිය කියන එක හොඳට මතක තියාගන්න. ඒ පළවෙනි ධානයේ ඇති කරගත්තා වූ සමත සමාධිය කඩාගෙන වැටෙනවා. අරමුණක් ආපු ගමන් වෙන මොකක් හරි ආපු ගමන් කඩාගෙන ආයෙත් ඇති කරගන්න උත්සාහ කරනවා. එහෙනම් මම පිරිහෙනවා. ධානයෙන් පිරිහෙනවා. මාර්ගඵල පිරිහෙන්නේ නෑ. මාර්ගඵලයක් ලැබුවොත් එයා පිරිහෙන්නේ නෑ. දැන් ධානයක් පිරිහුණාට මාර්ගඵලයක් එහෙම පිරිහෙන්නේ නෑ පිටින්. එහෙනම් මාර්ගඵල ලැබනවා කියන එක වෙනයි. ධාන ලැබනවා කියන එක වෙනයි. ධාන ලැබුවයි කියලා මාර්ගඵල ලබන්නෙත් නෑ. ධාන මතක තියාගන්න ධාන කියලා කියන්නේ සමත සමාධියෙන් ඇති කරගන්නා වූ ධාන කියලා කියන්නේ විපස්සනාව කරන්න තියෙන උපකාරයක් විදිහට පාවිච්චි කරන්නේ. නැත්නම් සමතෙන් විතරක් නිවන් දකින්න බෑ. ඒක හොඳට මතක තියාගන්න. සමත සමාධිය ඇති කරගත්ත කට්ටිය භාගතුන් වහන්සේගේ කලිනුත් හිටියා. ඒතර කවදා හරි දවසක දැන් භාගතුන් වහන්සේගේ කලිනුත් හිටියා කියලා සමත සමාධිය ඇති කරගත්ත කට්ටිය දැන් භාගතුන් වහන්සේගේ කලින් කඩේ ආලාර කාලම උද්ද කරාමුත් ඔක්කොම සමත සමාධිය ඇති කරගත්තා. ඒගොල්ලෝ නේව සංඥා නා සංඥා දක්වා දියුණු කරා. දැන් උද්ද කරාමුත් එන්නේ නේව සංඥා නා සංඥා දෙන කියන ප්‍රශ්නවල. මහා කප්ප 84000ක ඒ සමාධිය දියුණුත්. හැබැයි සමතය. නේ සෝවාන් දෙයක් නෑ එච්චර ඇති කරගන්න. එහෙනම් මතක තියාගන්න චර ගැඹුරට සමාධිය ඇති කරගත්තත් ඇති වැඩක් නෑ විපස්සනාව දැක්කේ නැත්තම්.
ඉතින් මුළු ජීවිතේම සමත සමාධිය විතරක් වඩා ඉඳලා විතරක් හරියන්නේ නැති කාරණාව කියන්නම ඕන. එහෙනම් දැන් අපි මේ උපකාරයක් කරගෙන විපස්සනාට යන්න. මොකද්ද මේ සමත සමාධිය කියලා කියන්නේ කියන කාරණාව තව ගැඹුරට කියලා දෙන්න. ඉතින් අද සමාධිය ධානය සම්බන්ධ දේශනාවක්. සමාධිය සහ ධාන. එහෙනම් මේ සමාධියේදී ඇති වෙන්නේ ඔයත් වෙනම පැහැදිලි අපේ මේ සමත සමාධිය කියන කාරණාවයි කතා කරන්නේ. එහෙනම් මේ සමාධියේදී අපිට ඇති වෙන්නේ හිත එකඟ වෙනවා. මොකක් තුළද? කාමච්ඡන්දයක් අයින් වුණා. ඒ කියන්නේ නෙක්ඛම් අරමුණක් ගත්තාම කාමච්ඡන්දයෙන් අයින් වෙනවා. ව්‍යාපාදයෙන් අයින් වෙනවා. තීන මිද්ද උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා වලින් අයින් වුණාම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව වලින් යුක්ත පළවෙනි ධ්‍යානයටපත්. පළවෙනි ධ්‍යානයටපත්. එහෙනම් දැන් ඔන්න හුස්ම රැල්ල දිහා බලාගෙන තමයි අපි දැන් මේක පෙන්වන්නේ. හැබැයි මේක තවත් තරමක් තියෙනවා. දැන් අපිට ඕනනම් පුළුවන් ඒකට ගුරුවරු ඕනේ. තනියම නම් මේව කරන්න යන්න එපා. කවුද ගුරුවරු? මේ භාවනාව ගැන දන්න ප්‍රවීණ කෙනෙක් එක්ක භාවනා කළ යුතුයි. Tamanට ඕන විදිහට මේක කරන්න එපා. එතකොට කසිනියක් ගන්න පුළුවන්. මොකද කසිනිය? ඒකමයි අපි බිත්තියක හරි මොකක් හරි තැනක ඉස්සරහා තැනක අපි රවුමක් අඳිනවා. සුදු පාට බිත්තියක අපි වඳිනවා නිල් පාට රවුම. අපි අංගේ නිල් පාට රවුම දිහා බලාගෙන කියනවා නීලං 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 නිල් කියකින් ඉන්නවා. නීලං කියන්නේ පාලියෙන්. එතකොට මොකද වෙන්නේ? එහෙනම් නිල් පාට තුල හිත එකඟ වෙනවා. නිල් පාට තුල හිත එකඟ වෙනවා. දැන් බලන්න හරි ලස්සනයි නේද? ඔය වගේ මැටි ගොඩක් ඕනනම් පුළුවන් මැටි රවුමක් තියාගෙන මැටි ගොඩ දිහා බලාගෙන පටවි කියයි. එතකොට හිත එකඟ වෙනවා. හිත එකඟ වෙනවා ඒ අරමුණ විතක්ක විචාර. ඉතින් ඒ විදිහට අර වගේ අරමුණක් ඒ ගුරුවරයෙක් කියලා දෙන්නා වූ යම්කිසි අරමුණක් ගන්න ඕන. නමුත් භාග්‍යතුන් වහන්සේ අපිට ওই කසින භාවනා ගැන යම් තැන්වල දේශනා කරනවා. නමුත් මතක තියාගන්න සතිපට්ඨානයේ කසින භාවනා ගැන කියලා දෙන්නේ නැහැ. සතිපට්ඨානයේ දේශනා කරන හුස්ම රැල්ලගේ. සමතයක් විදිහට හුස්ම රැල්ල අල්ල ගන්න කාරණාව වෙන. සමත සමාධියේ. එහෙනම් දැන් ඔයත්තන්ට පැහැදිලිව පේනවා මේ සමත සමාධිය කියන්නේ විපස්සනාට උපකාරයි. පළවෙනි ධානයේදී ඇති වෙන විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහනේ. දෙවෙනි ධානයට යනකොට එයාට තේරෙනවා මේ හුස්ම රැල්ල කියන කාරණාව එයාගෙන් අතහැරෙනවා. දැන් මෙයා ලෝකේ අතහැර යන ගමනක්. දැන් උතෙන් යනකොට ගෙවල් දොරවල් යාන වාහන අබුදරුව රස්සාවල් ඔය ඔක්කොම අතහැරිලා. ඔය කර මේ බලෙන් යන්න බෑනේ. කොයි තැන් කටයුතුද ඔක්කොම අතහැරලා තමයි අරඤ්ඤිත රුක්ක මූල ශුන්‍යාගාරට යන්නේ. ඒ යනකොට දන්නේම නැතුව ප්‍රාණඝාතෙත් අයින් වෙලා දත්තා දානෙත් අයින් වෙලා කාමී වරද ඇසිරීමත් අයින් වෙලා බලන්න කොච්චර අතහැරලාද. ඊළඟට මුසාවාද පරුසාවාද පිසුනා සම්ප්‍රප්පලාපත් අයින් වෙලා දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? කාමච්ඡන්ද ව්‍යාපාද. හිතේ කෙලස්. ඔය දෙකක් දැන් අයින් වෙනවා. ඒ හුස්ම රැල්ල නිදුන්නේ අරමුණ. ඒ දෙකත් අයින් වුණාම ඔන්න බලන්න එන්න ලෝකයේ අතහරින්න. දැන් හුස්ම රැල්ලත් දිග කෙටි භාවය බල්ල ඒ විතක්ක ਵਿਚාරයත් ඒකත් අතහරින්න. ඒ විතක්ක ਵਿਚාරයත් අතහරින්න. දැන් ඒකත් අතහැරින්න. දැන් එහෙනම් ඉතුරු මොනවද? විතක්ක ਵਿਚාර දෙක අතහැරුණාම තව ඉතුරුනේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය ඉතුරු තුන. ඕකෙන් වැඩිපුර දැනෙන්නේ පින්නතුනේ ප්‍රීතිය. ප්‍රීතිය තමයි දැනෙන්නේ. එහෙනම් ප්‍රීතිය යාට දැනෙනවා නම් අන්න ඒ ප්‍රීතිය දැනෙන කෙනා එයා ප්‍රීතියත් එක්ක හිතට දැනෙන ප්‍රීතියත් එක්ක එහා හිතේගෙන ඒලා හුස්ම රැල්ල ගැන කල්පනාවක් මොකුත් නැහැ. ප්‍රීතිය ගැන තමයි හිතට දැනෙන්නේ. එහෙනම් ඒ ප්‍රීතිය දැනෙන වෙලාව එයා කල්පනා කරනවා දැන් එහෙනම් මට අර පළවෙනියට ගත්ත අරමුණ නැහැ. දැන් තියෙන්නේ ප්‍රීතිය. එහෙනම් මං ඉන්නේ දැන් එකේ නෙවෙයි දෙකේ කියලා හිතනවා. දෙකේ පන්තියට පාස්. මොකද දෙක කියලා කියන්නේ? ඒක තමයි දෙවෙනි ධ්‍යාන. කාටද දැන් මේක ඇති කරගන්න පුළුවන්? තමන්ටම තමයි. ජීවිතේ බලන්නකො කොච්චර පුළුවන්ද කියලා මේ ධ්‍යාන ඇති කරගන්න. බැරි කමක් නෑ. ප්‍රායෝගිකව අපේ භාවනා සටහන් වලට ආපු අය දන්නවා කොච්චර
මේ මඟ පෙන්වීමත් එක්ක ඔය ඇත්තන්ට කොච්චර පහසුවෙන් මේව ඇති කරගන්න පුළුවන්. හැබැයි සමාපත්තිය ඇති කරගන්න ගොඩක් මහන්සි වෙනවා. ඒ ගොඩක් වෙලා ඉන්න ගෑනේ. ඇති කරගත්තට ඉන්න බෑ. කඩාගෙන වැටෙනවා. දැන් ඔය ගොඩක් කට්ටිය චෝදනා කරන්නේ අපේ භාවනා ක්‍රමයේ ඕවද ධානය කියලා. ඒගොල්ලෝ සමාපත්තියට තමයි ධානය කියන්නේ. සමාපත්තිය කියන එක අපිත් කියනවා සමාපත්තිය ගොඩක් දියුණු කරන්න ඕන සමාපත්තියකට. සමාපත්තිය දැයෙන්න දියුණු කරන්න. පොඩි වෙලාවක් හිටියට ඒක සමාපත්තිය දැයෙන්න ගොඩක් වෙලා ඉන්නකොට තමයි සමාපත්තිය තේරෙන්නේ. ඒකට අර මැදදී එහෙට මෙහෙට දුවනවනේ. ඒ දුවන එකෙන් ආය ගන්නවා හිත අරමුණට ගන්න. ඒ හින්දා තමයි ඔය මොග්ගල්ලාන සංයුත්තේ මුගලන් හාමුදුරන්ට මුගලන් හාමුදුරු කියන ඵලයෙන් ධානය ඉන්නට භාගතුන් වහන්සේ කාමච්ඡන් දෙනවා හිතට. ව්‍යාපාද එනවා. භාගතුන් වහන්සේ දේශනා කරනවා මොග්ගල්ලානේ ඵලෙන් ධානය ඉන්න බව සිහිපත් කරන්න. ඒතර ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ කියනවා දෙවෙනි ධානය ඉන්නකොට භාගතුන් වහන්සේ ආයෙත් හුස්ම රැල්ල හරි ඒ ගත්ත පළවෙනි අරමුණ ගැන මතක් වෙනවා. අපිට නම් දෙවෙනි ධානය ඉන්නකොට පළවෙනි ධානය විතර නෙවෙයි නැවතත් කාමච්ඡන්දේ එහෙම මතක් වෙනවා. මොකද ඔක්කොම කඩා වැටලා දෙකට ගිහිල්ලා. දැන් කඩා වැටුනහම මොකද කරන්නේ? ආයෙ පාරක් අර තියෙන හිතේ තියෙන ආයි ශක්තිය ඒක අරගෙන ටක් ගහලා නැවත දෙවෙනි ධානය ඉන්න බව තමයි සිහිපත් කරගන්න. ඒකට ආයෙ නැවත දෙවෙනි ධානයටපත් වෙනවා. එයි එයාගේ හිත පුරුදු කරලා තියෙන්නේ, වශී කරලා තියෙන්නේ. කලින් එකපාරක් හරි ගිහිල්ලා තියෙනවා. කියපුවා ගමන් ටක් ගාව ඒ පුරුද්දට දෙවෙනි වතාවේ තා ඉක්මනින් යන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ කොහේ හරි තැනකට එකපාරක් ගියාට පස්සේ දෙවෙනි පාර යන්න එච්චර අමාරුද ලේසි. පළවෙනි සැරේනේ අපි පාරාල හොයාගෙන කට්ට කාගෙන මේ තැනට යන්නේ. දෙවෙනි සැරේ කොහොමද යන්නේ? දෙවෙනි සැරේ පටස් දාලා යනවා. තුන්වෙනි සැරේ යනවා. ඊටත් වඩා ඉක්මනට යනවා. හතරවෙනි සැරේ ඊටත් වඩා ඉක්මනට. හැමදාම යනවා. ගානක්වත් නැහැ. බලන්නේ නැහැ. වටා පිටා බලන්නේ නැහැ. කෙලින්ම ගත්ත වාහනේ ගියාට. ඒ වගේ තමයි පින්නතුනේ මේවා පුරුදු වුණාට පස්සේ දැන් බලන්න රහතන් වහන්සේලාම ඔය ධානය ඔක්කොම පහු කරන්න එපා. අර්ධි පාත්‍යාරෙන් පා. පුබ්බේ නිවාසාන ඥානය ඇති කරගන්න උඩින් යන්න ඔක්කොම කරන්න කොච්චර මේ හිත එක කරගෙන තියෙනවා. එහෙනම් එයා ගිහිල්ලා පළවෙනි ධානයට ගිහිල්ලා දෙවෙනි ධානයට ගිහිල්ලා තුන්වෙනි ධානය දැන් චතුර්ථ ධානයට ගිහිල්ලා ඔහොම ගිහිල්ලා එන වෙලාවක් ගිහිල්ලා දැන් මේව වෙලා ගන්න නැහැ. පටස් ගාලා ඒ වෙලාවේ කරන්න පුළුවන්. දැන් ගොඩක් කට්ටිය එහෙම ඉන්නවා. දැන් අපේ භාවනාවේ සටහන් වලට හම්බෙච්ච උපාසකම් වල ඉන්නවා. මහත්තුරු ඉන්නවා. තා වේගෙන් මේ ධානය වලට යන්න පුළුවන්. තා වේගෙන් එයාලට ධානයත් එක පියාගත්ත ගම යනවා. අදිෂ්ඨාන කරගම යනවා. ඒ කියන්නේ වශී කරලා තියෙනවා. සසරෙත් පුරුදු කරලා තියෙනවා. මේ සැරෙත් පුරුදු තියෙනවා. තා වේගෙන් ඇස් දෙක පියාගත්ත ගම යාට පුළුවන් පෙර බව කියන්න. දිව්‍ය ලෝක බලන්න පුළුවන්. ඒ එහෙම අය ඉන්න ඕනතර. තේනද? මේක මතක තියාගන්න හැමෝටමත් නැහැ. ඒත් හැමෝටම දිව්‍ය ලෝක බලන්න බැරි වුණා කියලා. එහෙම නැත්නම් ආලෝකය නැති වුණා කියලා. සතරවරන් දෙවිවරු පෙවුන්නේ නැති වුණා කියලා. නේද? සක්‍ර දෙවියෝ පෙවුන්නේ නැති වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඒක පේන කට්ටියක් තියෙනවා නැති කට්ටියක් තියෙනවා. ඒ නිසා කෙක්කෙනා කියන මට බුදුහාමුදුරුවෝ පෙවුණා කියලා. එතකොට මතක තියාගන්න වෙනතුනේ යම්කිසි විදිහකට මෙයා දෙවෙනි ධ්‍යානයේ යම්කිසි විදිහකට නැවත පළවෙනි ධ්‍යානයට වැටෙන්නත් පුළුවන්. එයා නැත අය තියෙන කකුණු වලටම වෙන්න පුළුවන්. කාමච්ඡන්දයට වැටෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දෙවෙනි ධ්‍යානයේ හිටියත් විහිදෙන්න පුළුවන්. කඩාවැටෙන්න. දැන් බලන්න එක අවස්ථාවකදී ඔයත් අහලා ඇති රහත් ධ්‍යාන කරගත්ත කෙනෙක් උඩින් යනවා. මට මතක විදිහට මේ ඍෂිවරයෙක් වගේ කෙනෙක් කියලා හිතන්න උඩින් යනවා දැන්. මට මතක නැහැ හරියටම කතාව. ඉතින් මෙයා යනකොට භික්ෂුන් වහන්සේ නමක්ද එහෙම නැත්නම් බමුණෙක්ද කියලා මට මතක නැහැ. ඔයත් ඔය කතාව දන්නවා නම් නිවැරදි කරගන්න. ඉතින් මෙයා යනකොට පල්ලෙහා කාන්තාවක් දකින්න. කාන්තාවක් දකින්න. තවසනක තියෙනවා මේ නාගලතා මලක් දැක්ක. ඉතින් මේක දකිනකොට එයාගේ කාමච්ඡන්දයක් ඇති වෙනවා. දැන් බලන්න අර මේ උඩින් යන්න පුළුවන් ධානය ශක්තියක් තිබුණු කෙනා දැන් ආගේ කාමච්ඡන්දේ ඉඳලා ධානය පිළිහෙලා වැටෙන හැබැයි අර ධානයේ තිබුණු ශක්තිය එකපාරටම ඩොං ගාලා බිමට වැටෙන්නේ නැහැ. පායි වගේ තමයි හිටේ. උඩින් යන්න බැරුව යනවා. ඉතින් ඔය
විදිහට අපේ හිතවලටත් ඒ කාමච්ඡන්දයක් එහෙම ආවොත් එහෙම අර ධානය කඩාවැටෙනවා. හැබැයි ධානයේ ශක්තිය තියෙනවද නැද්ද තව? තියෙනවා ආයෙත් ඕනනම් අර කාමච්ඡන්දේ කොහොම හරි අමතක කරලා අතහැරලා දාලා ආයෙත් යන්න පුළුවන්. එහෙම ඔය වශී කරගත්ත කෙනෙක් ඉන්නා නම් ඒ ධානයට ඉතා වේගින් යනවා. ඒකට කියනවා ධාන වශීකරණ. දැන් පළවෙනි ධානය වශී කරාම කාලයක් කරලා ඉතින් ඉක්මනට යනවා. දෙවෙනි ධානය වශී කරාම ප්‍රීතිය තමයි දැනෙන්නේ. ප්‍රීතිය දැනෙන එක මතක් කරපුවාම ප්‍රීතිය තියෙන තැනට යනවා. මතක් කරන් විතරයි තියෙන්නේ. ප්‍රීතියේ ඒ තමන්ට තියෙන ගති ස්වභාවය දැනෙනාම ටක් ගාලා එකට යනවා. නැත්නම් දෙවෙනි ධානයටපත් වේවා කියලා අදිෂ්ඨාන කරාපුවම සමහර අය බොරුවටත් ගිහලා ඉන්නවා බුදියාගෙන. දැන් ඉන්නේ පළවෙනි ධානය, දැන් දෙවෙනි ධානය, එතකන් එළියනකම් බුදි. පැය ගණන් භාවනා කරනවා කියලා හිතා ඉන්නේ එතකන්. ඒව බොරු. කොච්චර භාවනා කරත් වැඩක් නැහැ බුදියනවා. මතක තියාගන්න. මොකවත් වැඩෙන්නේ නැහැ. වැඩෙන්නේ එක අකුසලයක්. මොකද අකුසලේ? බුදියනවා කියන අකුසලයක් නෑ. මොකද බුදියනවා අකුසලයේද? ඒක තමයි තීන මිද්ද. තීන මිද්ද කියන්නේ අකුසලයක්. ඉතින් ඔක වඩන එක තමයි කරන්නේ. විරිය ගන්න ඕනේ. ඉඳා ගන්නවන ඒක විරිය ගන්න ඕනේ. නැත්නම් එතනත් අකුසලයක් තියෙනවා. එහෙනම් ඊළඟට කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද ටික අයින් වෙලා විතක්ක ਵਿਚාර පිස්සුක ඒකාග්‍රතාවල හිත පළවෙනි ධ්‍යානට යනවා. ඊළඟට යා දෙවෙනි ධ්‍යානට යනවා ප්‍රීතිය අල්ලගෙන. ඊළඟට තුන්වෙනි ධ්‍යානට ඔන්න යනවා. තව දෙකයි තියෙන තුන්වෙනි ධ්‍යානයේ අංග ඔන්න ප්‍රීතිය අතහැරලා සුඛේ දැනෙන. ප්‍රීතියට වඩා සියුම් කයට දැනෙනා වූ සුවයක් දැනෙනවා. මුළු කය පුරාම ඉස්මුඩු ඉඳන් දෙපතුල දක්වා මේක දැනෙනවා. මේක තමයි සුඛය කියලා කියන්නේ. ඒ සුඛය යම් කිසි කෙනෙකුට දැනෙනකොට අන්න එයා කල්පනා කරනවා මේක තමයි තුන්වෙනි ධ්‍යානය කියලා. එයා කල්පනා කරන හිතන්න ඕනේ. බලංගාරත් කිව්වා තුන්වෙනි ධ්‍යානෙ ඉන්න බව සිහිපත් කරා. ඊළඟට කියනවා හතරවෙනි ධ්‍යානය ගැන චතුර්ථ ධ්‍යානය. චතුර්ථ ධ්‍යානයේ දෙන්නේ මෙන්න මේ සුඛය කියන එකක් ආවනේ අන්තිමට. කය හරීම සැහැල්ලු. ආන්ගේ සැහැල්ලු භාවයට ඒ තියෙනා වූ සැහැල්ලු භාවයටත් ඇලෙන්නේ නැතුව යනවා. සුඛයට ඇලෙන්නෙත් නැහැ. ඒ සුඛත් එපා කියලා හිතන. ඕන්නේ නැහැ. ඇලෙන්නේ. ඒ වගේම ඉස්සෙල්ලා තිබුණේ කය හරිම දුකක් තිබුණේ ඉන්න බෑ රිදෙනවා ඒ වෙනවා ඒක ඔක්කොම කලින් නැති වුණා. එහෙනම් ඒකත් එපා මේකත් එපා. මොකද්ද? සුඛත් එපා දුකත් එපා. එහෙනම් සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා උබ්බේ පෙර තිබුණු සෝමනස දෝමනස හිතේ තිබුණා වුණා යම් සොම්නසක් දොම්නසක් තිබුණා නම් ඒවත් අයින් කරලා චතුත්ථ ධානයට යනවා. හතරවෙනි ධානය උපසම්පච්ච විහෙරති. චතුත්ථ ධානය හතරවෙනි ධ්‍යානට යනවා. උපේක්ඛාව තමයි එතන පදනන්නේ. ඒ උපේක්ඛාව තුළ යාගේ හිත ඒකාග්‍ර වෙනවා. එහෙනම් දැන් පැහැදිලිද මේ ධ්‍යානාල තියෙන අංග? පළවෙනි ධ්‍යානයේ තියෙන විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව අංග පහයි. දෙවෙනි ධ්‍යානයේ තියෙන්නේ පළවෙනි දෙක අයින් වෙනවා විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව. ප්‍රීතිය තමයි දැනෙන්නේ. තුන්වෙනි ධ්‍යානයේ සුඛ, ඒකාග්‍රතාව, සුඛය දැනෙනවා. චතුර්ථ ධ්‍යානයේ සුඛයත් අතහැරලා ඒකාග්‍ර වෙනවා. මොකද උපේක්ඛාවට තමයි ඒකාග්‍ර වෙන්නේ. චතුත්ථ ධ්‍යාන. ඒක තමයි එනම් ධ්‍යාන හතර කියලා කියන්නේ. ඒකට කියන්නේ සමත සමාධි. එහෙනම් ඔන්න ඔය චතුත්ථ ධ්‍යානය දක්වා දිනු කරාම තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ තියෙනවා සම්මා සමාධිය කියලා එකක්. සම්මාදිට්ඨිය ඉඳන් පටන් ගන්නවා. එහෙනම් මෙන්න මෙතන ඇති කරනවා නම් සමතයක්. ඒ සමත සමාධියක් කෙනෙක් ඇති කරගත්තා නම් ඒ චතුත්ථ ධ්‍යාන සමාපත්තියක් ඇති කරගත්තා නම් ඒක ඇවිල්ලා තියෙන්නේ සමතයක් කරහා. එහෙනම් ඒකෙන් එයාට ඇති වෙන්නා වූ මහා කුසලයක් ඇති වෙනවා. එන්න ඒවට කියනවා මොකද්ද? ලෞකික කුසලයක්. ඒකනේ කියන්නේ දාන, සීල, භාවනා කියලා කියනනේ. ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් වල තියෙන දානමය පුණ්‍ය ක්‍රියාව. ඊළඟට සීලමය පුණ්‍ය ක්‍රියාව, ඊළඟට භාවනාමය පුණ්‍ය ක්‍රියාව කියලා කියන්නේ ඔන්නෝක තමයි. ඒක පිනක් කියලා කියනවා. දැන් එතන නාම තියෙන්නේ එහෙනම් එයා සමතයක් නිවදන්නේ. මරුණොත් එහෙම චතුත්ථ ධානයෙන් ඊළ උපදිනවා ඒක. දැන් ඔක පදනම් කරගන්න. උදාහරණයකට පහර ගැහුවේ නැහැ. ඔක පදනම් කරගන්න. දැන් එහෙනම් එයා ඊළඟ එකට යනවා. මොකද ඊළඟ ස්ටෙප් එක? ඊළඟ ස්ටෙප් එක තමයි ඊළඟ පියවර තමයි ඊළඟ එක තමයි විපස්සනා. එහෙනම් එයාට ලෝකේ යථාර්ථය දැන් මෙයාට ඊට පස්සේ ලෝකේ ඇත්ත පෙන්වනවා. මොකද්ද ලෝකේ ඇත්ත?
මේ කය සාහිත්‍ය කියන මේ දෙකේ යථාර්ථය පෙනෙනවා. එහෙනම් කය කියන අරමුණක් අරගෙන කයේ තියෙන යම්කිසි අරමුණක් අරගෙන මේක විතක්ක ਵਿਚාරය කරලා ඒ තුළින්ම ඇති වෙනා වූ ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයෙන් යුක්ත ධානයක් ඇති වෙනවා. ඔන්න ඔය පැත්තෙන් තමයි අපි යන්නේ විපස්සනාවට, විපස්සනා සමාධිය. එහෙනම් විපස්සනාවෙනුත් ඔය විදිහට ධානයක් තියෙනවා. දැන් ඔයාලට පැහැදිලි නේද? සමතේනුත් ඇති වෙනා ධාන විපස්සනාවෙනුත් ඇති. එහෙනම් සමත සමාධිය වෙනයි විපස්සනා සමාධිය වෙනයි. සමත සමාධිය අපි යම් කිසි තැනක අල්ලගෙන ඉන්නවා හිත තියාගෙන ඉන්නවා. විපස්සනාවේදී අපි තියන්නේ ඒ මොකක් අවුණත් ඒකත් අතාරිනවා. ඒකත් අතාරිනවා. ඒකත් අතාරිනවා. ඒකත් අතාරිනවා. අතර ඒකයි වෙන්නේ විපස්සනාවේදී. ඒකේ මොන සමාධියක් ආවත් මොන ධානයක් ආවත් අපි අල්ලන්නේ නැහැ. මොන ධානයේ හිටියත් අපි එතනදී මොකද වෙන්නේ? ඒ ධානයේ හිටියත් එයා ආයෙ මතක තියාගන්න ආයෙත් යටේදී පල්ලහැටම තමයි කියන්නේ. මගපලයකට යන්න බෑ. එයා සමාධිය කියලා. එතකොට ඒ හරියට විපස්සනා වැඩුණා වුණාට මතක තියාගන්න මේ ගැඹුරින් අභිධර්මයත් එක්ක මේක ගලපුවාම තාම එයා මග්ග ඥාන ඵල ඥාන වලට ඇවිල්ලා නැහැ. ඊට මෙහා දින්නේ අත. ඒ හින්දා එයාට තව මේක යන්න ඕන ඔක්කොම අතාරින්න. සමාධියක්වත් නැතුව සමාධියත් අතහැරපු ගිහිල්ලා අවසානෙට සියල්ලම අතහැරින්න. එහෙනම් තමයි මගපල් ලබන්න තියෙන්නේ. ඒකට බය වෙන්න දෙයක් නැහැ. ඔය ඇත්තන්ට තියෙන මේ ක්‍රමවේදේ පුරුදු කරගන්න. දැන් මේ අන්තර්ජාලයෙන් කොච්චර දුරට අපිට ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් වේද කියලා මම දන්නේ නැහැ. ඉතින් අපි පුළුවන් මට්ටමින් ආයත්තන්ට ඒ අදාළ කාරණා ටිකවත් කියලා දෙන්න උත්සාහ කරමු. අපි මේ යන මාර්ගය මොකක්ද? මේ මාර්ගයේ වඩවා ගන්න කොහොමද? මාර්ගයේ වඩන්නේ කොහොමද? එහෙනම් දැන් පැහැදිලිනේ. ශ්‍රද්ධාව, සීලය, එහෙනම් අද සමාධිය. සමාධියේ චතුත්ථ ධානය දක්වා සමථ සමාධියක් ඇති කරගන්න හැටි කියලා. විපස්සනා ගැන අපි පස්සේ බලමු. එහෙනම් සමථ සමාධියක් ඇති කරගත්තගෙන දැන් මොකද කරන්නේ? එයාට ඕනනම් පුළුවන් තව ධාන හතරක් ඇති කරගන්න. මේ චතුත්ථ ධානයේ තියෙන තව සමාපatti හතරක් තියෙනවා. චතුත්ථ ධානයේ පදනම් කරගෙන ඇති කරගන්නා පුළුවන් තව සමාපatti හතරක් තියෙනවා. ඒක තමයි ආකාසානං ඡායතනෙ. ඊළඟ තව සමාපත්තියක් තියෙනවා ආකාසානං ඡායතනෙ. ඊළඟ විඥානං ඡායතනෙ, ආකින්චඤ්ඤායතනෙ, මේව සංඥානා සංඥා. හදෙන අරූපාවචර ධානය. කෙනෙකුට මේ අරූපාවචර ධානය දිනු කරලත් ඕන නිවන් දකින්න පුළුවන්. රූපාවචර ධානය දිනු කරලා එතන විපස්සනා වඩලා නිවන් දකින්න පුළුවන්. ඒකට කියනවා ප්‍රඥා විමුක්ත ක්‍රමය කියලා. ප්‍රඥා විමුක්ත ක්‍රමය. තව කෙනෙකුට පුළුවන් රූපාවචර ධානයත් වඩලා අරූපාවචර ධානයත් වඩලා ඔය දෙකම වඩලා නිවන් දකින්න පුළුවන්. ඒකට කියනවා උබතෝ භාග විමුක්ත ක්‍රමය කියලා. උබතෝ භාග විමුක්ත. එහෙනම් දැන් ප්‍රඥා විමුක්තිය වෙනයි උබතෝ භාග විමුක්තිය වෙනයි. එහෙනම් පින්නතුනේ දැන් කල්පනා කරන්න එහෙනම් මේ කොහොමද අපි එහෙනම් ඔය අනිත් තැනට යන්නේ? මොකද අනිත් තැන කියන්නේ? ඒ තැන කියලා කියන්නේ මේ අපි කතා කරන අරූපාවචර ධානයට යනවා. ඉතින් ලෝකේ අල්ලාගෙන හිටපු කෙනා ලෝකේ අතහැරලා දැන් උපේක්ඛා අරමුණක් අල්ලාගත්තා. අල්ලාගෙන උපේක්ඛාවේ උපරිම තැනට ගිහිල්ලා දැන් රූපේ කෙරෙහි උපේක්ඛාවෙන් තමයි ඔය චතුත්ථ ධානය ඉන්නේ. තේනද? රූපේ කෙරෙහි උපේක්ඛාවෙන් ආස්වාද ප්‍රාස්වාදයේ තියෙන රූපේනේ. දැන් හුස්ම රැල්ල කියලා කියන්නේ ආස්වාද ප්‍රාස්වාදයේනේ. ඒකේ තියෙන්නේ රූප. ඉතින් මේකත් අතහැරලා දැන් මේ රූපය ගැන උපේක්ඛාවෙන් ඉන්නවා. ඔන්න ඔය උපේක්ඛාවත් අතහැරපුවාම තමයි රූපය ගැන තියෙන සම්පූර්ණ අතහැරින්නේ. දැන් මේක රූපයන්නේ පින්නතුනේ මේ ලේන්සු. හරි. මේ රූපය ගැන උපේක්ඛාවෙන් ඉන්නවා. එහෙනම් මේ ඔක්කොම උපේක්ඛාවත් අතහැරිලා. දැන් මොකක්ද තියෙනව? නෑ නේද? වෙන රූපයක් නැත්තම් දැන් තියෙන හිස් ස්වභාවය. එහෙනම් හිස් ස්වභාවය තුළ හිත එකඟයි. හිස් ස්වභාවය තුළ හිත එකඟයි. හිස් ස්වභාවය තුළ හිත එකඟ වුණා නම් එහෙනම් එයාගේ හිස් ස්වභාවයේ හිත එකඟ වෙලා දැන් එහෙනම් එයාගේ හිත හිස් ස්වභාවයේ තියෙන ඒකට කියනවා ආකාශය. අනන්තයි අනන්ත වූ ආකාශයේ හිත දැන් එකඟ වෙනවා.
ඒක තමයි ආකාසානං ඡායතනෙ කියලා කියන්නේ. ආකාසානං ඡායතනෙ. ආකාසානං ඡායතනෙ කියන්නේ ඒ වගේම තව එකක් තියෙනවා. දැන් රූපේ අල්ලගෙන හිටියේ මොකෙන්ද? රූපය ගැන දැනුවත් වෙලා හිටියේ. රූපය ගැන දැනුවත් වෙලා හිටියේ මොකෙන්ද? විඥානේ. විඥාණයෙන් දැනුවත් වෙන්නේ. දැන් ආකාශය ගැන දැනුවත් වෙලා ඉන්නේ. එහෙනම් ආකාශය ගැන දැනුවත් වෙලා තියෙන විඥාණයෙන් එහෙනම් මෙයාගේ ආකාශය තතහැරිලා දැනුවත් උනේ මොකෙන්ද කියලා තේරෙනකොට එයාගේ යන විඥානං ඡායතනෙ කියලා. විඥානං ඡායතනෙ. ආකාසානං ඡායතනෙ විඥානං ඡායතනෙ. එහෙනම් ওই විඥානෙනුත් මොකක් හරි දෙයක් අල්ලා ඉන්නේ. සංඥාවක් වගේ දෙයක් අල්ලා ඉන්නේ. ඉතින් මේ සංඥාව කියන එකත් මිරිගුවක් වගේ හින්දා ඔකත් අපි හදන්න සංඥාවක් නැත කියලා. මෙතන සංඥාව කියන්නේ මිරිගුවක් හින්දා සංඥාවක් නැත කියලා සංඥාව තතයි. අන්න ඒතකොට තමයි නැත්ති කිංචි මොකක්වත් නැහැ කියන තැනට හිත යන්නේ. ඒක තමයි ආකින්චඤ්ඤායතන කියලා කියන්නේ. කිසිවෙක් නැහැ කිසිවක් නැහැ කියලා මොකක්වත් නැහැ. හැබැයි ඔතෙන්ද ගියත් ප්‍රශ්නයක් තියෙනවා මොකද? සංඥාවක් නැහැ කියලාත් සංඥාවක් තියෙනවා. සංඥාවක් නැහැ කියලා සංඥාවක් තියෙන හින්දා එයා එහෙනම් සංඥාව ඇත්තම තමයි තැන තමයි සංඥාවක් ඇත්තෙත් නැත්තෙත් නැත කියන තැනට යනවා. ඒක තමයි නේව සංඥා නා සංඥා. එතකොට ඒ නේව සංඥා නා සංඥායතන යම් කිසි කෙනෙක් ගියාම හරියට නිින්ද ගියා. මොකද හදාගත සංස්කාරය අල්ලා ඉන්න මිසක එයා එතනදී අලුත් සංස්කාර හදන්නේ නැහැ. අලුතෙන් සංස්කාර හදන්නේ නැත්නම් ඉන්න එකකින් තමයි මහා කප්ප 84000ක් ඉන්න පුළුවන්. හැබැයි කඩාවැටෙන දවසේ ආයෙත් ඉරේට යන්න පුළුවන්. දැන් උද්දකරාම පුත්ත එතන අල්ලා ඉන්නේ ওই වගේ දෙයක්. ඉතින් ඔන්න ඔතනදී තමයි පින්නතුනි මතක තියාගන්න ඔන්න බලන්න හරි ලස්සන තැනක් මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනෙක්. චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අනාගාමී උත්තමයන් වහන්සේලාට රහතන් වහන්සේලාටත් යන්න පුළුවන් තැනක් තියෙනවා කියලා කියන එකට කියනවා නිරෝධ සමාපatti. මොකද කියන්නේ නිරෝධ සමාපatti. මේ නිරෝධ සමාපත්තියට යනවා නම් මේ ධර්මය අවබෝධ කරගත්ත කෙනා මොකද කරන්නේ? එයාගේ කාය සංස්කාර චතුර්ථ ධානයේදී ඉවරයි. ඉස්සල්ලාම වචී සංස්කාර නැති වෙනවා. දෙවෙනි ධානයෙන් වචී සංස්කාර ඉවරයි. විතක්ක ਵਿਚාර නැති වුණාම වචී සංස්කාර ඉවරයි. අතහැරෙනවා. චතුර්ථ ධානයේදී කාය සංස්කාරය වෙන ආස්වාද ප්‍රසවාස ගැන රූපය ගැන සම්පූර්ණ අතහැරෙනවා. එතකොට වචී සංස්කාරත් මේ කාය සංස්කාරත් ඉවරයි. ඉතුරු වෙන්නේ වේදනා සංඥා. ඒ කියන්නේ ඒ තමයි චිත්ත සංස්කාර. ඉතින් මෙන්න මේ සංඥාව ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියලා දැන් නේව සංඥා නා සංඥා. ඔන්න ඕකත් අතහැරියා මොකක්වත් නැහැ. සංඥාවක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ කියන එක අතහැරිනා නම් එයාගේ හිත යන්න නිරෝධ සමාපත්තිය. සංඥා වේදිත නිරෝධ. එහෙනම් ඔය සංඥා වේදිත නිරෝධයට උද්දකරාම පුත්තට යන්නත් බෑ. ආලාර කාලාමට කටට යන්න බෑ. ඇයි? මගපල් ලැබෙන්නේ. ලැබපු අයට කියයි. මොනවාද අනාගත මනුස්සකම ලැබුණ ධර්ම දායාද. එතකොට දැන් පැහැදිලිව පේනවා භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ එහෙනම් ක්‍රම දෙකක්. එකක් තමයි උබතෝ භාග විමුක්තිය අනිත් එක තමයි ප්‍රඥා. එහෙනම් අපි මේ භාවනා ක්‍රමය කියන්නේ මේ අප විසින් අපගේ ගුරුවරුන්ගේ මාර්ගයෙන් අපි දැනගෙන අපි භාවනා කරපු ක්‍රමයෙන් අපි කියලා දෙන්න ඇත්තන්ට ප්‍රඥා විමුක්ත කියන භාවනා ක්‍රමය. ප්‍රඥා විමුක්ත. ඒතර ප්‍රඥා විමුක්ත භාවනා ක්‍රමය වෙන්නේ චතුත්ථ ධානය දක්වා දියුණු කරලා ඊට පස්සේ විපස්සනා වඩලා ඒ විපස්සනාවෙන් තමයි අපි මගපල් ලබන මාර්ගයට අපි ඔයත්තන්ට පාර කියලා දෙන්නේ. ඒකට පාර කියලා දෙන්න ඉතින් දක්ෂයන්ට ගිහිල්ලා ලබා ගන්න. හොඳයි. එතකොට මාර්ගඵල දෙන්න බෑ. ධානත් දෙන්න බෑ. හැබැයි පාර කියන්න පුළුවන්. යන්න බෑ. ධර්මයේ තාම තියෙනවා. මේ ධර්මයේ තාම තියෙන නිසා මේ ධර්මයේ සම්දිට්ඨිකයි, අකාලිකයි, එහිපස්සිකයි, ඕපනයිකයි, පච්චත්තං හිරිතං. ධර්මයේ ගුණ. එනිසා ඔයත් ඔද කල්පනා කරන්න මේක කරන්න පුළුවන් බැරි කමක් නැහැ.
ඔය අන්තිමට කියපු ටික අලුත්ම කෙනෙකුට තේරෙන්නේ නැති වෙන්නත් පුළුවන්. කමන්නේ. වචන ටික හරි දැනගන්න තමයි මම මේ ටික කිව්වේ. නිරෝධ සමුප්පත්තිය ගැන එහෙම. නිරෝධ සමුප්පත්තිය කියන එක වචනෙන් දැනගත්තත් මදේ නේද? හොඳයි. එහෙනම් දැන් අපි ඉදිරියට යමු පොඩ්ඩක් භාවනා කරන්න පුළුවන් පොඩි වෙලාවක්. ඉතින් මාත් එක්ක එකට භාවනා කරමු. හැබැයි මම පොඩි උදව්වක් ඔය ඇත්තන්ට කරමු. මේ උදව්ව හැමදාම කරන්න බෑ. නමුත් පොඩි උදව්වක් කරමු. එතකොට මම ඔය ඇත්තන්ට ආනපාන සති භාවනාවේ මේ හිත එකඟ කරගෙන ධානය ඇති කරගන්න තමයි යන්නේ. හැබැයි ධානය ගොඩක් ගැඹුරට යන්නේ නැහැ. ඔය මූලික හිත තැම්පත් කරලා පළවෙනි ධානය මට්ටමටවත් පොඩ්ඩක් හිත තැම්පත් කරගන්න ඔයාලට උපකාර කරන්න බලන්න මේ අන්තර්ජාලය හරහා. ඉතින් ඔයත් තව තව දියුණු කරගන්න. ඒකට ඔයාලට දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, චතුර්ථ ධානය ඔය අනාදී වශයෙන් මේක දියුණු කරගන්න පුළුවන්. ඉතින් මම උත්සාහ කරන්නේ මේ පොඩ්ඩක් ඔයත්න්ට මේ පොඩක් කලලා දෙන්න. එහෙම නැත්නම් ධානය වලට ඇරයි යන්න නම් නෙවෙයි ඇරයි යන්න බෑ. එතකොට මේක හරියන්නේ නැත්නම් ඉතින් ඔයාලා අතහැරියට කමක් නැහැ. ඒක ඉතින් මට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් මේක හරියන කට්ටිය ඉන්නවා. මම මෙතනදී පොඩ්ඩක් ඔයත්න්ට කියලා දෙන්න කොහොමද අපි මේ හුස්ම රැල්ල අල්ලගන්නේ. දැන් හුස්ම රැල්ල අපි වාඩි වෙන්න ඕන අනිවාර්යෙන් ආනාපාන සති භාවනා කරනකොට අනිවාර්යෙන් පුටුවක හරි කමන්නේ. කොන්ද කෙලින් කරගෙන වාඩි වෙන්න ඕන. බෙල්ල කෙලින් කරන අර පුටුව ඇඳට හේතු වෙන්නේ නැත්නම් උගක් හොඳයි. කොඳු අමාරුවක් තියනවා නම් හේතු උනාට කමන්නේ. මේ හේතු උනාම යුක්තක් කර නිින්ද යන්න බලනවා ආදුනිකේ. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් කට්ටිය ගොඩක් චෝදනා කරනවානේ කුටුවේ ඉඳගෙන නිින්ද යනවා කියන එක. හරි කාරණා. එතකොට ඇයි පර්යංකේ භාවනා කරන්න බැරි? ඇයි පර්යංකේ ඉඳගෙන කකුල් දෙක මේවා කරන් නමාගෙන හරි මේ විදිහට ඉඳගෙන වාඩිලා බිමේ වාඩි වෙලා භාවනා කරන්න කියලා දෙන්නේ නැත්තේ. ඔයාලට එහෙම කියලා දෙනවා ඉදිරි. බිම වාඩි වෙලාම කරන්න කියලා. ඔය අපේ විශේෂ භාවනා වැඩසටහන් තියෙනවා. කන්නිමාර ඉස්සර ඒවා කරනකොට ඇත්ත ඇවිල්ලා තියනවා නම් දන්නවා ඇති. ඉතින් අපි දෙන්නේ නැහැ. පුටුවක්වත් දෙන්නේ නැහැ. බිමම වාඩි කරමු. ඉතින් මේ ආධුනිකයාට තමයි මේ ඉස්සල්ලාම මේ පුටුවක හරි තියලා මේ ධර්ම කරුණු ටික පොඩ්ඩක් කියලා දීලා මේකට නැඹුරුවක් අරගෙන ඉදිරියට ගමන් කරන්න අවකාශය සලසලා දෙන්න. ඉතින් තව ගැඹුරට යන කෙනාට තව යන්න ඕන තරම් තියෙනවා මහ මුහුද වගේ. මහ මුහුද වගේ. ඉතින් තමන්ගේ විදිහට කරගන්න පුළුවන්. ඉතින් ගැඹුරට යන කෙනා ගැඹුරට යන්න. හොඳයි. එහෙනම් අපි පොඩ්ඩක් අද දවසේ තව පොඩි වෙලාවක් තියෙනවා අපිට. විදුලි බලයක් ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ තියෙන අපහසුතාවයන් පුළුවන් විදිහට අපි පොඩ්ඩක් භාවනා කරලා බලමු. හුස්ම රැල්ල අල්ලගන්න කලින් දැන් හුස්ම සමහර කට්ටිය තියෙන තරම් හුස්ම රැල්ල අල්ලගන්න. ඉතින් එයාට කියන්නේ මම මේ හුස්ම රැල්ල පොඩ්ඩක් ඉහළට ඇදලා පහළට දාලා චුට්ටක් එකක් දෙකක් හිතලා කර කර අල්ලගන්න. මේ නහයෙන් පල්ලයට හුස්ම රැල්ල හිතලා කර. අහු වෙනකන් දැන් Tamanට තේරෙනකම් හුස්ම රැල්ල අහු වුණා කියලා හිතෙන් අහු වෙනවා කියලා කියන්නේ දැන් අපි ඔක්කොම අතහැරලා දාලා හුස්මත් දැන් සිහිය පවත්වා. ඒතර මේ හුස්ම කියන්නේ කඳක් කියලා හිත. මේ ලී කොටයක් මේ කඳක් මේකත් කඳක් නෙමෙයි ලී කඳක්. ඉතින් මේ වගේ කඳක් කියලා හිතන්න හුස්ම කඳක්. ඒකේ මුලේ ඉඳන් අගට අගේ ඉඳන් මුලට. මේ කඳේ ඉහළට පහළට හොඳට සිහිය පවත්වා. කොහොමද? ප්‍රස්වාසයේ පටන් ගන්නකොට මුලේ ඉඳන් අගට ඉවර වෙනකන් යනවා. ඊට පස්සේ ආපහු එනවා නාය ගාව. මුලට. දැන් මගෙත් මේ වෙලාවේ හුස්ම රැල්ල මම ඔයයන්ට පෙන්නනවා මම ඇඟිල්ලත් එක්ක පෙන්නන්නේ හුස්ම රැල්ල යන විදිය. හැබැයි මතක තියාගන්න මේ හුස්ම රැල්ල එක එක්කිනාට වෙනස්. එක එක වෙලාවටත් වෙනස්. දැන් මේ වෙලාවේ තියෙන හුස්ම රැල්ල නෙවෙයි තාජුට් එකේ තියෙන්නේ. එතකොට මේ නහයෙන් පල්ලෙහාට යන හුස්ම රැල්ල බලන්න. මෙච්චරක් ගියා දැන් මගේ. මම ආයෙත් පෙන්නනවා. ඔන්න නහයෙන් ප්‍රස්වාසයේ පටන් ගන්නකොට මේක තියාගන්න මේ නාසාග්‍රේ. ඔන්න ප්‍රස්වාසයේ පටන් ගන්න පල්ලෙහාට යනකොට ඔන්න බලන්න කොච්චරක් යනවද කියලා මගේ හිත. මෙච්චරක් ගියා. ඉවරයි දැන් හුස්ම රැල්ල ඉවරයි. එහෙනම් එතේ ඉඳන් අහප ආස්වාසයේ පටන්. ආයෙ ප්‍රස්වාසයේ. ආයෙ ආස්වාස.
මුලේ ඉඳන් අගට අගේ ඉඳන් මුලට හොඳට සිහිය පාත්. හිමින් යනවා මේක. ස්වභාවිකව යනවා. ඉස්සල්ලා අර හිතලා කරලා අල්ල ගන්නවා. ඊට පස්සේ ස්වභාවික හුස්ම රැල්ල හොඳට පාත්. ඉතින් මේක එන්නේ දිග බවක් තියුණාට දැන් මගේ මේ ඉඳන් මෙච්චරක් විතර යන්නේ ඒක. මේක භාගයක් විතර යයි ටික. ටිකක් වෙලා කරනකොට තවත් අඩුයි. පොඩ්ඩක් ඒ. තවත් එහෙම වෙලා එක තැනම නිකන් තියෙයි වගේ. යාන්තම් හුස්ම රැල්ල දෙන්නේ. බලෙන් නෙවෙයි ස්වභාවික හුස්ම රැල්ල දිහා බලාගෙන කරන්නේ. අන්න එතකොට Tamanට හුස්ම ගන්නෙ නෑ වගේ. හුස්ම ගන්නෙ නෑ වගේ Tamanට තත්ත්වයක් ආවම Taman කල්පනා කරන්න ඕනේ හරිම සියුම් ගන්න නැතුවම ඉන්නේ ගන්න නැතුවම හිටියොත් මැරෙන්න. එහෙම ගන්න නැතුවම ඉන්නේ නැහැ. ඒ කියන්නේ මේ සංස්කාරය අඩු වෙලා මේ හුස්ම හරිම සියුම් වෙලා ඒ තැනට එනකොට ඒ හිත එකඟ වෙලා ඒ අරමුණේම හිත තැම්පත් වෙලා තියෙනවා. අන්න එතකොට තමයි අපි කියන්නේ දැන් ඔබ ඉන්නේ මොකේද? දැන් ඔබ ඉන්නේ මොකේද? විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියන මේ අංග පහේ. එහෙනම් තමන් කල්පනා කරන මේලා විතක්කේ නැහැ, ਵਿਚාර නැහැ, ප්‍රීතිය නැහැ. ඒවා තියෙනවා. නැත්නම් මොනවාද? කාමච්ඡන්දේ නැහැ, ව්‍යාපාදේ නැහැ, තීරණේ නැහැ, උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ පහ නැහැ කියලා තමයි නීවරණ නැහැ කියලා තේරුණා නම් අන්න එයා කල්පනා කරන තමන් ඉන්න පළවෙනි ධානයේ. ඒක කවුද තීරණය කරන්නේ? තමන්. එහෙනම් දැන් මම මේ වෙලාවේ කිව්වට ඔය ඇත්තෝ තීරණය කරගන්න ඔය ඇත්තෝ එතන ඉන්නවා කියන කාරණා. එතකොට එතනින් එහාට තව ඉතින් ඉස්සරහට යන්න. මං කිව්වයි කියලා ධානයට නොගින් ඉන්න පුළුවන්. සමහර අය ගිහින් ඉන්නත් පුළුවන්. මම එහෙම නැත්නම් මේ ධානය ඔක්කොටම අරගෙන ගිහලා ඒ තැන තියනවා කියලා වැරදි මතයක් ගන්නත් එපා. උපකාරයක් කරන්නේ ඒ විදිහට ටික ටික හිමීට එනන පුරුදු වෙන්න. හොඳට බලගෙන පුරුදු වෙන්න. එතකොට ඔයත් ගන්න මේක කාලයක් යනකොට තේරෙයි ධාන සමාපත්තියට එහෙම ගියාම ගොඩක් හොඳට තේරෙන්න පටන් ගන්නවා. එනිසා මේ කරලා බලන්න අපි පොඩි වෙලාවක් කරලා බලමු. හොඳයි. එහෙනම් කොන්ද බෙල්ල කෙලින් කරගෙන කය සහැල්ලු කරගෙන තමන්ගේ ආසනයක් එහෙම ඉතින් තිබුණොත් ලේසේ පුටුවක් උනත් කමන්නේ දැනට. බිම ටිකක් අමාරුයි කොන්ද තෙලින් කරගෙන එහෙම රිදෙන හින්දා දැන් ආසනයක වගේ වාඩි වෙලා පහසුවෙන් ඉස්සලා පටන් ගමු. මාත් දැන් පුටුවකනේ වාඩිලා ඉන්නේ. මේ පරියන්කේ ඉන්න පුළුවන් නම් හොඳයි. නමුත් ආධුනිකයා පරියන්කේ ඉන්න පටන් ගත්තාම කොන්ද රිදෙනවා කකුල් රිදෙන හින්දා එයාට හරි අමාරුයි හුස්ම රැල්ල බලන්න. ඉතින් ඉස්සෙල්ලාම මෙහෙම පුටුවක වාඩි වෙලා පුරුදු වෙන්න. ආධුනිකයා. හොඳයි මම පටන් ගන්නවා එහෙනම් S පියාගෙන සියල්ල අමතක කරලා හිතලා හුස්ම රැල්ලක් දෙකක් ඉහළට ඇදලා පහළට දාලා හුස්ම රැල්ල අල්ලගන්න. දැන් හුස්ම රැල්ලේ මුලින් ඉඳන් අගට අගේ ඉඳන් මුලට හොඳට සිහිය පාත්තන්න. ආස්වාසය සහ ප්‍රස්වාසය. ඒ ආස්වාසයේ ප්‍රස්වාසයේ දිග ස්වභාවයක් තියෙනවා නම් දිග ස්වභාවය දකින්න. කෙටි ස්වභාවයක් තියෙනවා නම් කෙටි ස්වභාවය දකින්න. ඒ ක්‍රමයෙන් සංසිඳිලා යනවා නම් ඒ සංසිඳන ස්වභාවයෙන් දකින්න. ආශ්වාසයේ ප්‍රශ්වාසයේ දිග ස්වභාවයක් පවතින. දිග ස්වභාවයෙන් දකින්න.
ආස්වාසය දිගයි ප්‍රස්වාසය දිගයි 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 හොඳට බලන්න හුස්ම රැල්ල දිහා හොඳට සිහිය පවත්වන්න ආස්වාසය දිගයි ප්‍රස්වාසය දිගයි හොඳට සිහිය පවත්වන්න එයින් භාගයක් විතර හුස්ම රැල්ල වැටෙනවා නම් කෙටි බව දකින්න ආස්වාසය දිගයි ප්‍රස්වාසය දිගයි 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 කෙටි ස්වභාවයක් දැනෙන්න පටන් ගන්න. එයින් භාගයක් විතර දැනෙනවා නම් කෙටි කියලා දකින්න. ආස්වාසයේ කෙටි ප්‍රස්වාසයේ කෙටි 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 ස්වභාවයත් එන්නෙන් අඩු වෙනවා. සිවුම් වෙනවා හොඳට බලන්න. කෙටි කෙටි කෙටි
කෙටි කෙටි සංසිඳිලා සංසිඳිලා සියුම් වෙලා හුස්ම ගන්නේ නැහැ වගේ ස්වභාවය හරිම සියුම් වෙච්ච ස්වභාවයකටපත් වෙලා නම් සංසිඳිලා කියලා හිතන්න. සංසිඳිලා සංසිඳිලා තාම සංසිඳලා නැත්තම් නැවතත් හුස්ම රැල්ල දිග කෙටි භාවය දකින්න. ආස්වාසයේ දිගා ප්‍රස්වාසයේ දිගා දිගායි 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 කෙටි ස්වභාවයක් දෙන්න. කෙටි කෙටි ඔබගේ සිහිය තියෙන හුස්ම රැල්ලෙමයි. කෙටි කෙටි සංසිඳිලා සංසිඳිලා සංසිඳිලා
හිත කොහේවත් දුවන්නේ හුස්ම රැල්ලටම එකඟ වෙලා තියෙන්නේ. නීවරණයටපත් වෙලාද කියලා තමයි හොඳට නිරීක්ෂණය කරන්න. නීවරණයටපත් වෙලා නම් හුස්ම රැල්ලේ එකඟ වෙලා තියෙනවා කියලා තේරෙනවා. විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවලින් යුක්ත පළවෙනි ධානයටපත් වෙලා කියලා තමන් දැනගන්න. සංසිඳෙන පළවෙනි ධානය කියලා. පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙනි ධානය පළවෙනි ධානය සමාධියක් තියනවා නම් සමාධිය බසීවා කියලා හිතලා හිමීට ඇස්සරු. ඔය විදිහට සාමාන්‍යයෙන් පැයක් විතරවත් අඩුම තරමේ බලන්න ඕනේ. එතකොට තමයි හිත එකඟ වෙනවද කියලා පේන්නේ. අපි මේ කරේ පුහුණුවක් විතරයි. ඉතින් එහෙමනම් අපි ලබන සතියේත් අපි බලමු තා ටිකක් මේ ගැන ගැඹුරින් කතා බහ කරන්න. එහෙනම් අද අපි කතා කරේ සමාධිය සහ ධානය ගැන. ඒතර සාරාංශයක් ගත්තොත් සමාධිය කියලා කියන්නේ චිත්ත ඒකාග්‍රතාවය. චිත්ත ඒකාග්‍රතාවයේ කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි අපි මිත්‍යා අරමුණකට එකඟ වුණොත් ඒකට කියනවා මිත්‍යා සමාධියක් ඇති වෙනවා. හොඳ අරමුණකට එකඟ වුණොත් ඒකට කියනවා සම්මා සමාධිය. හුස්ම රැල්ල කියලා කියන හොඳ අරමුණ. ඉතින් ඒ අරමුණ එකඟ කරගන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් මේ විදිහට අරමුණක එකඟ කරගන්නට කාමච්ඡන්ද ව්‍යාපාද තීන උද්ධච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ යටපත් වුණාම විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාවලින් යුක්ත පළවෙනි ධානයටපත් වෙනවා. ඊට පස්සේ විතක්ක විචාර අතහැරලා දෙවෙනි ධානයටපත් වෙන එකට කියනවා ප්‍රීතිය තමයි දැනෙන්නේ. ඒක දෙවෙනි ධානය. තුන්වෙනි ධානයටපත් වෙනකොට කියනවා සුඛයටපත් වෙනවා කියලා. එහෙනම් සුඛය ඇති වුණාම එහෙනම් තුන්වෙනි ධානය කියලා කියනවා. එහෙනම් තුන්වෙනි ධානය කියලා කියන්නේ තුන්වෙනි ධානයේ තියෙන සුඛයයි ඒකාග්‍රතාවය. ඒ වගේම චතුර්ථ ධානයේදී එන්නේ සුඛයටත් උපේක්ඛාවක් ඇති වෙන සුඛයත් අතහැරලා දුක්ඛත් එපා සුඛත් එපා කියලා ඒකට කියනවා චතුර්ථ ධානය. ඉතින් මේ විදිහට තමයි ධාන හතර ඇති කරගන්නේ.
ඉතින් ඒ හතර ඇති කරගෙන ඉතින් එහාට යන්න ගමනක් තියෙනවා සමතෙන් විපස්සනාවට. එවනම් පැහැදිලි ඇති අද කරපු දේශනාව විදිහයි. ඉතින් අපි අරූපාවචර ධානය ගැන පොඩ්ඩක් කතා කරා. නිරෝධ සමාපත්තිය ගැන පොඩ්ඩක් කතා කරා. මේ ගැන තේරුම් නැත්නම් කමක් නැහැ. පස්සට අපි ඒවා තේරිඥාවි දිගට සම්බන්ධ වෙන්න. එමනම් අද දවසේට අපි වැඩසටහන මෙතනින් නිමාවටපත් කරනවා. එමනම් මම ධර්ම දේශනා කළා ඒ ධානාංග එහෙම නැත්නම් සමාධිය සම්බන්ධව දේශනා කරලා ඒ වගේම ඔයත් භාවනා කරලා ඒ මහා කුසලයේ පුරුෂ ශක්තියක් ඇති කරගත්ත ඒ ඇති කරගත්තා වූ සියලු කුසලයේ පුරුෂ ශක්තිය ඔබ අප නමින් මිය පරලෝකියා වූ ඥාතීන්ට අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා අනුමෝදන් වේවා ඒ වගේම තමන්ටත් තමන්ගේ පවුල්වල ඉන්න සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබ කෙලවර මා නිවන සැනසෙන්නට මේ සියලු ශක්තිය හේතු වේවා වාසනාව වේවා පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. මාත් එක්කම එකටම ගාථා කියලා පින් අනුමෝදන් කරමු. එත්තාතාච අම්හෙහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරන් රැක්කන්තු ශාසනං චිරන් රැක්කන්තු දේශනං චිරන් රැක්කන්තු මම් පරන්ති එමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වං හෝතු සම්බ දුක්ඛා පමුච්ඡතු. එනම් සිර දෙනාට ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti පඤ්ඤා සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිඤ්ඤතු. නිදුක්කෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා නිවන් සම්පත්තියෙන් සැනසී සුවපත් වේ.